පළවෙනි පාඩමට අදාළව මාතෘකා ගොඩාරියක් කතා කරලා අවසාන මාතෘකා දෙකේ ඉතුරුලා ඉන්නේ. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්න තියෙන ප්‍රවේශ මාර්ග. ඔයාලා අහලා ඇති ප්‍රවේශ මාර්ග කිහිපයක් තියෙනවා. ඉතිරි වෙලා තියෙන්නේ පන්තියේ කතා කරන්න ශ්‍රීවාදී ප්‍රවේශය සහ සමාජ විද්‍යාත්මක ප්‍රවේශය කියන ප්‍රවේශ දෙක විතරයි. ඒ ප්‍රවේශ දෙක ඉවර කරන් පස්සේ යුනිට් 1 එක කම්ප්ලීට්ලි අවසන්. සම්පූර්ණයෙන්ම අවසන්. ඉන්පස්සේ ඔයාලට පේපර් එකක් තමයි ඊට අදාළව කරන්න වෙන්නේ. ඒක ස්ටඩි කරන්න යම් කාලයක් දීලා පේපර් එකක් ඔයාලට දීලා MCQ ප්‍රශ්න පත්‍රයක් සහ රචනා ප්‍රශ්න පත්‍රයක් ඒක ලියලා ඔයගොල්ලෝගේ ඒ යුනිට් එක කොයි වගේ මට්ටමක ඔයගොල්ලෝ ඉන්නවද කියලා අපිට යම් ආකාරයකට මැන බලා ගන්න පුළුවන්. ඒක අපි කරන්න ඕන. ඊට පස්සේ ලබන සතිය වගේ වෙනකොට අපිට දෙවන පාඩම, ඒ කියන්නේ ඒකකයේ දෙක ස්ටාර්ට් කරන්න පුළුවන්. දෙවෙනි පාඩම ස්ටාර්ට් කරන්න පුළුවන්. මම යුනිට් 1 එක කරන් ආවේ ඇත්තටම ඔයාලට නෝට් එක ලියන්න දීලා. දැන් මම ඉස්සරහට දෙවෙනි පාඩමේ සිට ඉස්සරහට ඔයාලට ටියුට් එකක් දීලා ටියුට් එක ගෙදරට එවලා ඒ විදිහට කරන්න තමයි හිතන් ඉන්නේ. එතකොට ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් නිසා ඔයාලා ලව්වා මම ප්‍රශ්න දෙනවා ටියුට් එක පාඩම ඉවර කරලා ඔයාලා හෝම්වර්ක් එක කරලා නැවත අපට ලැබෙන සලස්සන ක්‍රමයක් හදා ගන්නවා අපි. එතකොට ඔයගොල්ලෝ උත්තර ලියනවනේ. මොකද ලිවීම අත්‍යවශ්‍යයි. විභාග කේන්ද්‍රීයව ඉගෙන ගන්න නිසා ලියන්න නැතුව විභාග පාස් වෙන්න බෑ. ලියන එක අනිවාර්ය කාරණාවක්. ඒක නිසා ප්‍රශ්න වලට උත්තර ලියලා මට ඒවල මම ඒව බලලා ඔයාලා ඉන්න මට්ටම මට උඩ මැන ගන්න පුළුවන් කමක් තියෙනවා. වැඩි ඇත්තට කරන්න ඕනනේ. ඒක නිසා හරි. අද මම පටන් ගන්නම් මාතෘකාවක් හැටියට ස්ත්‍රීවාදී ප්‍රවේශය කියන මාතෘකාව. දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්න පාවිච්චි කරන අලුත් ප්‍රවේශයක්. ස්ත්‍රීවාදී ප්‍රවේශය. ස්ත්‍රීවාදී ප්‍රවේශය ගැන කතා කරනකොට මේක දැන් ප්‍රවේශයක් හැටියට එහෙම නැත්නම් විධි ක්‍රමයක් කියලා කියන්නත් පුළුවන් නේද? ප්‍රවේශ වලට කියන සමාන නම් ටික මතකයිනේ. විධි ක්‍රම කියලා කියනවා, අධ්‍යයන මාර්ග කියලා කියනවා. එතකොට ස්ත්‍රීවාදී විධි ක්‍රමය කියලා අහන්නත් පුළුවන්. විධි ක්‍රමය. ස්ත්‍රීවාදී අධ්‍යයන මාර්ගය කියලා අහන්නත් පුළුවන්. ඒව වෙනස් නැහැ. මේ ටික සමානයි. ස්ත්‍රීවාදී විධි ක්‍රම, ස්ත්‍රීවාදී අධ්‍යයන මාර්ගය, ස්ත්‍රීවාදී පර්යාවලෝකනය. ලස්සන වචනයක්. පර්යාවලෝකනය. මේ මොකෙන් ඇහුවත් එකක් ගැන තමයි අහන්නේ. කාරණා කිහිපයක් නෙමෙයි එකක්. හරිද? එතකොට ස්ත්‍රීවාදය ගැන ඉගෙන ගන්න යනකොට අපි වෙනද වගේම මේ සාකච්ඡාව කොටස් කරලා හිමින් ක්‍රමානුකූලව වැඩි ඉගෙන ගනිමු. මම මුලින්ම කියන්නම් ස්ත්‍රීවාදී ප්‍රවේශය කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් අපිම හදාගෙන මොකක්ද කියලා ප්‍රශ්නයක් අපිම හදාගෙන අපිම ප්‍රශ්න හදා ගන්නවනේ. අපිම සමහරවිට උත්තරත් හොයා ගන්නවනේ. පාඩම් කරද්දිත් එහෙමයි. අපිම ප්‍රශ්න හදාගෙන පාඩම් කරද්දි නෙමෙයි ඇත්තටම. ස්ටඩි කරනකොට අපිම ප්‍රශ්න හදාගෙන අපිම උත්තර හොයා ගන්නවා. මොකක්ද කියලා අහුවොත් ස්ත්‍රීවාදී ප්‍රවේශය කියලා කියන්නේ මොකක්ද? ගොඩක් උත්තර තියෙනවා. අපි හිමින් ඒ එකිනෙක උත්තර දිහා හිමින් බලමු. මම මේ කතාවට එන්නත් කලින් ශ්‍රීවාදී ප්‍රවේශය කියන්නේ මොකක්ද කියලා කියන්නත් කලින් මම මෙහෙම කතාවක් කියන්නම්. ලෝක ඉතිහාසය හිමින් තේරුම් ගන්න. ලෝක ඉතිහාසය අපි මිනිස්සුන්ගේ බිහිවීම කියන එක නිකන් හිතන්නකෝ. මිනිස්සු බිහි වෙලා යම් කාලයක් එනකොට අද ඉතිහාසඥයෝ කියනවා ලෝකෙ බිහි වෙච්ච මුල් අවධි තුලදී ස්ත්‍රියට සමාජ ජීවිතය තුළ හොඳ තත්ත්වයක් තිබුණා කියලා. හිමින් තේරුම් ගන්න. ස්ත්‍රියට සමාජ ජීවිතය තුළ ස්ත්‍රිය ගත කරපු ජීවිතය තුළ හොඳ තත්ත්වයක් තිබුණා කියලා. ඒ කියන්නේ පුරුෂයාට යට වෙලා හිටියේ නෑ කියන කතාව වගේ එකක්. පුරුෂාධිපතිවාදය සමාජ ආරම්භයේ යම් කාලයක් එනකොට තිබුණේ නැහැ. ඒ කාලේ ස්ත්‍රී මූලික සමාජ ක්‍රම තිබුණා කියලා අදහසක් තියෙනවා. මේක සමහර වෙලාවට ඓතිහාසිකව හම්බෙච්ච මූලාශ්‍ර වලින් ස්ටැචුස් වලින් කියන්නේ මේ රූප වලින් පින්තූර වලින් පවා ඔප්පු කරලා තියෙනවා. දැන් සිම්පල් තේරුම් ගන්න එහෙමනම් ලෝකේ යම් කාලයක මතාව කියන කෙනා සමාජ ජීවිතේ හොඳ ජීවිතයක් ගත කළා. ඉතින් සර් දැන් අපි ගත කරන ජීවිතේ හොඳ නැද්ද කියලා කෙල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි අපි හිමින් එක බලමුකෝ. දේශපාලන අයිතිවාසිකම්, සමාජීය අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්
ඒ වගේ ස්ත්‍රියට හොඳ සමාජ ජීවිතයක් තිබුණා. ඉන්දියාවේ අපි ඔක කතා කරනවානේ බ්‍රාහ්මණ සංස්කෘතියට පෙර ජගන් මාතා වන්දනය කියලා එකක් තිබුණා. ග්‍රීක ශිෂ්ටාචාරවල, චීන ශිෂ්ටාචාරවල පවා අපට පේන්න තියෙනවා ප්‍රාග් සමාජවල මාතෘ මූලික ලක්ෂණ. හොඳින් තේරුම් ගන්න මව කේන්ද්‍ර කරගත්ත ස්ත්‍රිය කේන්ද්‍ර කරගත්ත ලක්ෂණ. හරි. දැන් සිම්පල් මෙච්චරයි. එක වාක්‍යයෙන් කියනවා නම් මෙහෙමයි. ලෝක ඉතිහාසයේ යම් කාලයක් තුල කාලයකදී ස්ත්‍රිය සමාජයේ බැබලෙන චරිතයක් බවට පත් වුණා. පුරුෂයාට යටත් නොවුණු චරිතයක් බවට පත් වුණා. හැබැයි යම් කාලයක පුරුෂාධිපතිවාදය සමාජයේ මුල් බැසගෙන අර ස්ත්‍රියට හම්බෙලා තිබුණු සමාජීය ආර්ථිකමය අයිතිවාසිකම් කොහොමද නිදහස කියලා තනි වචනයකට අපි හකුල ගත්තොතින් අන්නේ නිදහස කප්පා දුනා. පුරුෂාධිපතිවාදයත් එක්ක පුරුෂාධිපත්‍යයත් එක්ක අර තිබුණු නිදහස යම් ප්‍රමාණයකට කප්පා දුනා. ඕක බ්‍රාහ්මණ සංස්කෘතිය තුළින් අපිට වඩා හොඳින් මහාභාරතයෙන් පෙන්න ගන්න පුළුවන්. එතකොට එතකොට මුලින් නිදහසක් තිබුණා පස්සේ ලෝකෙම පුරුෂාධිපතිවාදයට යනකොට ස්ත්‍රියගේ නිදහස නැති වෙලා ගියා. අඩු වෙලා ගියා. හරි. එතකොට නැවත ස්ත්‍රියට විමුක්තිය අරගෙන ඉන්න ස්ත්‍රියට සමාජ ජීවිතයේ අයිතිවාසිකම් නිදහස වගේ දේවල් අරගෙන දෙන්න හැදුණු ප්‍රධානම බලවේගය තමයි ස්ත්‍රීවාදය කියලා කියන්නේ. දැන් සිම්පල් වෙනම ඔලුවට දාගන්න ලෝක ඉතිහාසයේ නිශ්චිත කාලවකවානුවක් කියන බැරි වුණාට යම් කාලයක ස්ත්‍රිය හොඳ සමාජ ජීවිතයක් ගත කළා. එච්චරයි. ඉන්පස්සේ වෙච්ච වැඩේ තමයි පුරුෂාධිපත්‍යය කියන එක ලෝකෙ ඉස්මතු වුණා. හරි. එතකොට පුරුෂාධිපත්‍ය ඉස්මතු වුණාම දැන් සිම්පල් අපි මෙහෙම ඇඳ ගන්නවා නම් මේ ඉන්නේ කෙල්ලෙක් මං ජී අකුර දානවා, මේ ඉන්නේ කොල්ලෙක් මං බී අකුර දානවා. එතකොට සමාජයේ යම් ජීවිත කාලයක් තුලදී කෙල්ලෝ ගර්ල්ස්ලා කිරුළු දරලා හිටියා. පුරුෂයා යටත් වෙලා හිටියේ. නමුත් යම් කාලයකදී පස්සේ මේක ගලවලා මෙයා පැලඳගත්තා. මෙයා විසින් මෙයාව යටත් කරගත්තා. එතකොට කාලයක් මාතෘ මූලික සමාජය තිබුණා. ඒ කාල තුල ස්ත්‍රියට හොඳ සමාජ ජීවිතයක් තිබුණා. ඊපස්සේ පුරුෂාධිපතිවාදී සමාජය හැදුණා. ඒක තුලදී ස්ත්‍රියට තිබුණාර නිදහස කප්පාදු කරලා දැම්මා. ලෝක ඉතිහාසයේ යම් කාලයක් ඉඳි නූතන යුගයට සමාජය එනකොට 15 16 17 වගේ සියවස් වලට ලෝකේ එනකොට අපිට පේනවා ස්ත්‍රීවාදීන් විසින් ඒ කියන්නේ මේ කාන්තාවන් විසින් නැවත පුරුෂයන්ගෙන් තමාගේ අයිතිවාසිකම් ඉල්ලන්න ගන්නවා. මෙන්න මේක වඩාම තීව්‍ර වෙලා පේන්න ගන්නවා 20 වන වගේ සියවස වෙනකොට. ඒ කියන්නේ 1900 ගණන් වෙනකොට 1900 ගණන් ඉඳලා 2000 වගේ කාලෙනේ. මෙන්න මේ වගේ කාලය තුලදී අපට වඩා හොඳින් ලෝක ඉතිහාසයේ පේනවා අවුරුදු ගාණක් පුරුෂයාට යටත් වෙලා ඉඳපු කාන්තාවෝ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න ගන්නවා. තමන්ගේ නිදහස ඉල්ලන්න ගන්නවා. අන්න ඒ ඉල්ලන්න ගන්න ව්‍යාපාරයට තමයි ස්ත්‍රීවාදය කියලා කියන්නේ. ස්ත්‍රීවාදී ව්‍යාපාරය කියලා කියන්නේ. සිම්පල් දැන් තේරෙනවා ලොකු ඉතිහාසයක් තියෙන කතාවක්. අක්මුල් හොයාගන්න බැරි තරම් ඉතිහාසයක් තියෙන කතාවක්. ස්ත්‍රිය කියන එක සමාජයේ ආන්තීකරණයට ලක් කරලා තිබුණේ, කොම් කරලා තිබුණේ අන්නේ ආන්තීකරණයෙන් මිදෙන්න එක් සමාජයේ විතැන් කරලා හංගලා තිබුණු භාවයෙන් එළියට එන්න හැදුණු ව්‍යාපාරය තමයි ස්ත්‍රීවාදය කියලා කියන්නේ. දැන් අවුරුදු ගාණක් මෙහෙම තියුණු එකක් හැංගිලි ඉඳපු ස්ත්‍රිය, හංගලා තියපු ස්ත්‍රිය කොහොමද එකපාරට එළියට ආවේ? ඒක නිකන් අර අකාස්මික තත්වයක්ද? අහම්බක්ද? එහෙම නැත්නම් ඒක කොහොමද උනේ කියන එක අපි චුට්ටක් හොයාගන්න ඕන. මම ඒක ගැන කතා කරන්න කලින් මුලින්ම ඔයාලට කිව්වේ ස්ත්‍රියට තිබුණු සමාජ තත්වය වඩා යහපත් කරගන්න 20 වන සියවසේදී අලුතෙන් හැදිච්ච ව්‍යාපාරය තමයි අලුතෙන් හැදුණු ව්‍යාපාරයේ මතවාදයේ ප්‍රවේශය තමයි ස්ත්‍රීවාදය කියලා කියන්නේ. ඒක තමයි මොකක්ද කියන එකට අදාළ උත්තරේ බවට පත් වෙන්නේ. හරි. එතකොට කාලාන්තරයක් පුරුෂාධිපතිවාදයෙන් බැටකාපු ස්ත්‍රිය ඒකට විරුද්ධව කරපු පුරුෂාධිපතිවාදයට විරුද්ධව කරපු පුරුෂාධිපතිවාදී දේශපාලන මතවාදයන්ට විරුද්ධව කරපු අභියෝගය තමයි ස්ත්‍රීවාදය කියලා කියන්නේ. මන්ට අග්ගාල ඔප්පු කරලා පෙන්නන්නම් මෙහෙම. ටිග්ගාල වලට දාන්නම්.
1931 ලංකාවේ සර්වජන ඡන්ද බලය ප්‍රදානය කරනකොට ඩොනමෝ කොමිසම ලංකාවේ ඒ වෙලාවෙදි තිබුණු සමාජ ව්‍යාපාර වලින් ජාතික සංගමෙන් ලංකා දෙමළ සංගමෙන් වගේ විද්වතුන් ගෙන්නලා අහන ඡන්ද බලය ප්‍රදානය කරන්නද එපාද කරනවා නම් මොන වගේ කන්ඩිෂන්ස් දාන්න ඕනද කියලා. එතකොට පැහැදිලිව ලංකා ජාතික සංගමය වගේ සංගම් කියනවා ඉස්ත්‍රියට සර්වජන ඡන්ද බලය දෙන්න එපා කියලා. ඉස්ත්‍රියට ඡන්ද බලය දෙන්න එපා කියලා ගෙලින්ම කියනවා. එංගලන්තේ ඡන්ද බලය සෑහෙන කාලයක් ඉඳන් තිබුණාට සමස්ත ස්ත්‍රී ප්‍රජාවට අදාළව සර්වජන ඡන්ද බලය හම්බෙන්නේ 1928. එතකොට දැන් ඒකෙන් එනවා ඔයාලා තේරුම් ගන්න සිම්පල් උදාහරණ දෙක මම කිව්වේ පුරුෂයාට ඡන්ද බලය හම්බෙලා ගොඩ කාලයකට පස්සේ තමයි ස්ත්‍රියට ඡන්ද බලය හම්බෙන්න ගත්තේ. ඒ කියන්නේ දේශපාලනිකව ස්ත්‍රිය වැලියු කරේ වටිනා ජීවියෙක් කලේ පුරුෂයා වටිනා ජීවියෙක් කළ ගොඩ කාලයකට පස්සේ. දැන් තේරෙන්න ඕන. ඒක උදාහරණකින් ආර්ථිකමවත් එහෙමයි. සාමාන්‍යයෙන් ස්ත්‍රිය තියලා තිබුණේ අර දරුවන් මුළුතැන්ගය කියන තැන් දෙකේ. දරුවන් හදන්න ඕන මුළුතැන්ගය බලා ගන්න ඕන. ඕකට කිව්වේ පෞද්ගලික ගැහැණිය. ප්‍රයිවට් වුමන් කියන එක. පෞද්ගලික ගැහැණිය පොදු මිනිසා. පිරිමියා පොදුයි. මොනින් තේරුම් ගන්න. එයාට දේශපාලනය කරන්න, ආර්ථිකය කරන්න, සමාජ සංස්කෘතික වැඩවලට සම්බන්ධ වෙන්න එහෙම අවකාශයක් තියෙනවා. වැයි කියන වයි කියලා පුරුෂාධිපතිවාදී දේශපාලන මතවාද කතා කරනවා. ඒගොල්ලෝ එහෙම ෆ්‍රීඩම් එකක් හදාගෙන තියෙනවා. හැබැයි ස්ත්‍රිය කුස්සිය ඇතුලේ ඉන්න ඕන කියන එක තමයි ඒවේ කිව්වේ. මුල් කාලීන අදහස් එහෙම තමයි තිබුණේ. ඒකට ටක් ගාලා ලෝට යන්න එහෙමනම් පෞද්ගලික ගැහැණිය පෞද්ගලික කෙනෙක් පොදු මිනිසා මේක තමයි තිබුණු සංකල්ප දෙක. මේවට ඇටැච් කරගෙන තමයි මේ සංකල්ප වලට ගහගෙන තමයි මේ මතවාද වලට ගහගෙන තමයි මේ මතවාද විවේචනය කරමින් තමයි ස්ත්‍රීවාදය නැගිටින්නේ. ස්ත්‍රීවාදී ව්‍යාපාර හැදෙන්නේ. එතකොට දැන් අද ලෝකෙම ඉන්න කාන්තාව භුක්ති විඳිනවා නම් යම් නිදහසක්. කැමැති අනුමක් පළඳුමක් අඳින්න, කැමැති විදියට විලාසිතා කරන්න, දේශපාලනය කරන්න, ඡන්දෙ ඉල්ලන්න, ජොබ් එකක් කරන්න, සාධාරණ වැටුප් ලබන්න, තමා කැමති කෙනෙකු හා විවාහ වෙන්න මේ ස්ත්‍රිය දිනා ගන්නපු සමස්ත අයිතිවාසිකම් තියෙනවා නම් දිනාගෙන අන්න ඒ දිනාගත්තේ තනිකරම ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ විසින් තිබුණු පුරුෂ මූලික ව්‍යාපාර මතවාද දේශපාලන න්‍යායන්ට එල්ල කරපු විවේචනය නිසා. දැන් එහෙමනම් තේරෙන්න ඕන. එතකොට ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයක් එහෙම හැදුනේ නැහැ. ඉන්දියාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයක් එහෙම වෙනමම හැදින පේන්නේ නැහැ. හැබැයි යුරෝපයේ ඊට පස්සේ ඇමරිකානු කලාපයේ කාන්තාව තමයි පුරුෂාධිපතිවාදී දේශපාලන මතවාදවලට විවේචන එල්ල කරලා ඕක හරියන්නේ නැහැ. ඕකේ තියෙන්නේ මිනිහාට විතරයි අයිතිවාසිකම් හම්බෙන්නේ. කාන්තාවටද අයිතිවාසිකම් හම්බෙන්න ඕන කියන අදහස ඉදිරිපත් කරලා ඒ අයිතියෙන් දිනාගත්තා. එතකොට යුරෝපයේ ඇමරිකානුවේ ස්ත්‍රීන්ට හම්බෙච්ච අයිතිවාසිකම් තමයි පස්සේ ව්‍යාප්ත වෙලා පරිධියේ රටවල් වලට, අප්‍රිකානු කලාපයට, ආසියානු කලාපයට වගේ ලතින් ඇමරිකාවට වගේ පස්සේ තමයි ඒව ගලාගෙන යන්නේ. දැන් අද අපි තවමත් අපේ සොසයිටි එක තුල කාන්තාවට 100% අයිතිවාසිකම් පුරුෂයා හා සමානව හම්බෙලා නැහැ කියලා අපිට පේනවනේ. හම්බෙලා තිබුණා ඒක සමාජීයව භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැනේ. අපි සිම්පල් උදාහරණයක් ගනිමුකෝ. සාමාන්‍යයෙන් සිම්පල් උදාහරණයක් නිකන් මාරම ගොම් උදාහරණයක් මට උදාහරණ ඔක්කොම ගොම් කියන එහෙම උදාහරණ කියන්නම බෑ. හැබැයි පාඩම තේරුම් ගන්න කියන්න ඕන. ඒක නිසා මේ කියන්නේ රෑ 7න් විතර පස්සේ සාමාන්‍යයෙන් කොල්ලෙක්ට පාරට බහැලා ගමනක් බිමනක් යන්න පුළුවන්. නමුත් කෙල්ලෙක්ට එහෙම අවකාශය හම්බෙන්නේ නැහැ. එහෙම හම්බෙන්නේ නැහැනේ. එතකොට තේරෙන පොඩි අවුලක් තියෙනවා කියලා. ඒ නිදහස තාම හම්බෙලා නැහැ කියලා. අපේ එහෙමයි, ඉන්දියාවේ එහෙමයි. හැබැයි ටිකක් ඉහාට යද්දී යුරෝපයට යද්දී, ඇමරිකානු කලාපයට යද්දී එහෙම රෑ කෙල්ලන්ට යන්න හොඳ නැද්ද? එහෙම එකක් නැහැ. එහෙම එකක් හැදිලා නැහැ. නේද? අපිට පේන්නේ දැන් එහෙ ඉඳලා මෙහෙ ඒ යුරෝපියානු කාන්තාවන් විතරක් පවා අනෙක් කලාපවල රටවල් වලට සංචාරය දෙනවා. දැන් අපිට අපේ රටේ ස්ත්‍රීන්ට නමුත් පන්ති යන්න, ඉස්කෝලේ යන්න එහෙම ඒ හැරෙන්න වෙන අවකාශයක් ලොකෝට හැදිලා නැහැ. මම කියන එක තේරෙන්න ඕන දැන් ඔයාලට.
එතකොට යුරෝපයේ ස්ත්‍රීන් ඉන්නේ අපිට අපේ රටේ ආසියාවේ ස්ත්‍රීන් වලට ගොඩාක් ඉස්සරහින්. ඇයි ඒ රටවල් වල තමයි ස්ත්‍රීවාදී ව්‍යාපාරය මුලින්ම හැදිලා. ඒගොල්ලෝ පුරුෂාධිපතිවාදී මතවාද ඛණ්ඩනය කරලා ඒව පරාජයටපත් කරලා තීරණාත්මක විදිහට තමන්ගේ නිදහස භුක්ති විඳින්න ගත්තා. ඒ ප්‍රතිඵලය තමයි දැන් ඒ ප්‍රතිඵලය තමයි යාළ භුක්ති විඳින්නේ. අපිට ගොඩාක් පස්සේ තමයි මේ වගේ දේවල් හම්බුනේ. ඒකට ඡන්දයිතිය පව අපට එන්නේ එහෙම. අන්න ඒක ඒ ඉල්ලා හිඳපු හඬ, ඒ ඉල්ලා හිඳපු මතවාදය තමයි, ඒ ප්‍රවේශය තමයි ස්ත්‍රීවාදය කියලා කියන්නේ. මොකද්ද කියලා අහුවොතින් දැන් ඕක තනි වචන වාක්‍යකින් කියන්නකො. මෙන්න මෙච්චරයි. පැවති පුරුෂාධිපතිවාදී දේශපාලන මතවාදයන්ට, දේශපාලන න්‍යායන්ට විරුද්ධව ගොඩනැගුණු නව ස්ත්‍රීවාදී ප්‍රවේශයට තමයි, ස්ත්‍රී විමුක්තිය පදනම් කරගත්ත ව්‍යාපාරයට තමයි ස්ත්‍රීවාදී ව්‍යාපාරය කියලා කියන්නේ. එහෙම නැත්නම් ස්ත්‍රීවාදී ප්‍රවේශය කියලා කියන්නේ ඒකට. ස්ත්‍රීවාදී ප්‍රවේශයක්, ස්ත්‍රීවාදී මතවාදයක් දෙකම එක වගේ මෙහෙම තියෙන්නේ. පස්වෙනි පාඩමේ තියෙනවා ස්ත්‍රීවාදී මතවාදය. ඉතින් මේකම තමයි. මේ මූලිකාංගම තමයි. හරිද? ඒ නිසා මේක හරියටම මෙතනදී අල්ලගත්තොත් එතනදී මේ වැඩේ ලේසි වෙනවා. මෙතනදී යම් එකෙක්ට තේරුම් නැති වුණොත් අන්න එතනදී තමයි මෙයාව පොඩ්ඩක් ටච් කරන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් මේක නොතේරෙන්න විදිහක් දැන් මේක සිම්පල් තේරෙන්න ඕන. ප්‍රායෝගිකයි, හරිම ව්‍යවහාරිකයි, හරිම ප්‍රායෝගිකයි. ස්ත්‍රීවාදය කියන්නේ මොකද්ද? පුරුෂාධිපතිවාදී දේශපාලන මතවාදයට විරුද්ධව හැදුණු නව මතවාදය, නැත්නම් නව ව්‍යාපාරය, නව ප්‍රවේශය කියලා කියන්න පුළුවන්. පෞද්ගලික ගැහැණිය කියන සංකල්පේ විවේචනය කරමින් හැදිච්ච එක. සදාතනික ස්ත්‍රීත්වය හැමදාම ස්ත්‍රියෙම ඉන්න ඕන. හැමදාම ස්ත්‍රියකට වෙලා ඉන්න ඕන. හැමදාම මුළුතැන්කට වෙලා ඉන්න ඕන කියන සංකල්ප වලට විරුද්ධව ගොඩනැගුණු ව්‍යාපාරයේ හැටියට තමයි මේක අපට හඳුන්වන්න පුළුවන්. මම ඊළඟ ස්ටෙප් එකට යන්නම්. දැන් මොකක්ද කියන එක සෑහෙන වෙලා කතා කරා. හැමදාමත් එහෙමයි. මොකද මේක නිකන් මේ කටපාඩම් කරලා මම කටපාඩම් කරලා ඔයාලට කියලා වැඩක් නැහැ නේද? මේ කටපාඩම් කරලා කියලා තේරුම් ගන්න නැහැ. ළමයින්ට පැහැදිලි කරන්න එපා. එහෙම ස්ටෙප් බයි ස්ටෙප් අපි මේක තේරුම් ගන්න ඕන. නැත්නම් කටපාඩම් කරගෙන වේගින් කියාගෙන කිව්වේ මොනවද කියලා සමහරට කියන කෙනා දන්නෙත් නැහැ. හරි දැන් සිම්පල් ඊළඟ ස්ටෙප් එකට යන්නකෝ අපි. දැන් මම කිව්වා ස්ත්‍රීවාදය ප්‍රවේශය මේක ගොඩ නැගුණේ ඇත්තටම ස්වාධීනව නෙමෙයි. ඒ කියන්නේ මේ ස්ත්‍රීන් අයිතිවාසිකම් ඉල්ලන්න ගන්නකොටම ඒ මැච් එක ගහන්න, ඒ අරගලය කරන්න ඊට කලින් ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් හදලා තිබුණා. ස්ත්‍රීන්ට එළියට ඇවිල්ලා කෑ ගහන්න දාලා ග්‍රවුන්ඩ් එක හැදුනේ කොහොමද? හිමින් තේරුම් ගන්න. මෙන්න මෙහෙමයි. දැන් නූතන යුගයට ලෝකෙන්න කලින්, ඒ කියන්නේ වැඩවසම් සමාජ ක්‍රමේ නිමා වෙලා අලුත් ලෝකෙ හැදෙන්න කලින් පුරුෂයන්ටවත් අයිතිවාසිකම් තිබුණේ නැහැ. ආන්න හරි. පුරුෂයන්ටවත් තිබුණේ. ඒ කියන්නේ දැන් ගෑනුන්ටත් නැහැ, පිරිමින්ටත් නැද්ද? ඒක නෙමෙයි මේ කියන්නේ. සමස්ත පුරුෂයන්ට හම් වෙලා තිබුණේ නැහැ. වැඩවසම් ක්‍රමය තුලදී වංශාධිපතීන් තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳා නේද? සමස්ත පුරුෂ ප්‍රජාවට හම් වෙලා තිබුණේ නැහැ. දැන් මුලින්ම වෙන්නේ මෙන්න මේකයි ක්‍රමේ. මුලින්ම වෙන්නේ සමස්ත පුරුෂයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ෆ්‍රීඩම් කියන සංකල්පය, නිදහස කියන සංකල්පය අරගෙන තෝමස් හොබ්ස්ලා, ජෝන් ලොක්ලා, රූසෝලා නැගිටිනවා. නිදහස ලිබර්ටි කියන එක. ලිබර්ටි මෙතනින් තමයි ලිබරල් වාදේ පටන් ගන්න. තුන්වෙනි පාඩම කරාම හරියටම සෙට් වෙනවා මේක. නිදහස පිළිබඳ මතවාදය කතා කරමින් ලිබර්ටි නිදහස කියන එක, ලිබරල් වාදයේ නැගිටිනවා. ලිබරල් වාදයේ නැගීමත් එක්ක සමස්ත පුරුෂ ප්‍රජාවට, කලින් පුරුෂයන්ට අයිතිවාසිකම් තිබුණෙත් නැහැ. ඒ කියන්නේ පුරුෂයන්ට තිබුණේ නැහැ කියලා කියන්නේ සියලු පුරුෂයන්ට තිබුණේ නැහැ කියන එක නෙමෙයි. යම් සුළුතර පිරිසකට හැරුණාම සාතිශය බහුතර පිරිසකට අයිතිවාසිකම් නැහැ. ටග්ගාල ඔප්පු කරන්නකො සර්, ඔප්පු කරන්න ඩොග්ගාල. මෙන්න මේව. 1911 දී ලංකාවේ සීමිත ඡන්ද බලය ප්‍රදානය කරනකොට ඔයාලට මතකයි සීමිත ඡන්දය තුල තිබුණා උගත්භාවය, ධනවත්භාවය, ස්ත්‍රී පුරුෂභාවය කියලා සීමා තුනක්. එතනදී සියලු පුරුෂයන්ට ඡන්ද බලය හම්බුනේ නැහැ. ධනවත් වෙන්න ඕන, උගත් වෙන්න ඕන. පුරුෂයෙක් වුණා කියලා වැඩක් නැහැ. ධනවත් උගත් නැත්නම් ඡන්ද බලය හම්බුනේ නැහැ. එතකොට අපිට පැහැදිලි මුල් කාලය තුලදී පුරුෂයා කියන කොටස සමාජයේ කෑලි දෙකකට බෙදන්න පුළුවන් ලිංගිකත්වයේ මත, ජෙන්ඩර් එක මත නේද? ලිංගිකත්වයේ මත සමාජයේ කොටස් දෙකකට බෙදනවා. සාමාන්‍යයෙන් බෙදනවා. කොල්ලෝ
බෝයිස්ලා කෙල්ලෝ. තව ජෙන්ඩර් එකට යද්දී ගොඩාක් බෙදන්න පුළුවන්. මේකේ ලොකු කැටගරි ප්‍රමාණයක් තියෙනවා. සරලව මෙහෙම බෙදමුකෝ. මේකනේ මහා බෙදීම. එතකොට මුල් කාලේ සියලු පුරුෂයන්ටවත් අයිතිවාසිකම් ලැබුණේ නැහැ. එතකොට ස්ත්‍රීන් ගැන කුමන කතාවද? කුමන කතාවද මෙයාලා ගැන නේද? හැබැයි පස්සේ මම මේක පොඩ්ඩක් කැමරාව ළඟට ගන්න එක ඔයාලට හොඳට පේන නිසා දැන් මුල් කාලේ සියලු පුරුෂයන්ට හම්බුනේත් නැහැ. ඒතකොට ස්ත්‍රීන්ට කොහොමත් නැහැ. හැබැයි යම් කාලයක් තුලදී මෙන්න මේ නිදහස කියන සංකල්පය ඉස්සරහට ඇවිල්ලා නිදහස කියන සංකල්පේ ලිබරල් වාදීන් අරන් ඉන්නේ. හොඳේ ලිබරල් වාදීන්. ලිබරල් කියන්නේ තනිකරම නිදහසත් එක්ක බැඳිච්ච මතවාදය. ලිබරල් වාදීන් නිදහස පිළිබඳ සංකල්පේ කතා කළා වැඩවසම් ක්‍රමයේ විවේචනය කළා ඔන්න නිදහස සමස්ත පුරුෂයන්ට හදලා දෙනවා. හරිද? එතකොට ඒ පුරුෂයන්ට අවකාශය විවෘතුණෙන් පස්සේ කෙල්ලෝ ටික කෑ ගහන්න ගන්නවා. ඔක්කොම කොල්ලන්ට දැන් තියෙනවා නිදහස අපිට තමයි නැත්තේ. අන්න හරි. එතකොට ස්ත්‍රීවාදයේ ඉස්මතු වෙන්න දැන් ඔය කියන්නේ ලිබරල් වාදේ බලපෑම කියලා දන්න හරි. ස්ත්‍රීවාදී උඩට එන්න ඊට පෙර හැදිච්ච පුරුෂයන්ට නිදහස ලබා දීපු ලිබරල් වාදය කියන එක බලපෑම. ඊපස්සේ ලිබරල් වාදයට පස්සේ අලුත් මතවාදයක් හැදුනා මාක්ස් වාදය කියලා. කාල් මාක්ස් කතා කරපු මතකයි නවලට ඒක. අපි අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයේදීත් කතා කළේ මාක්ස් වාදය. මාක්ස් වාදයත් එක්ක සමස්ත සමාජයේම මුළු මිනිසුන්ගේම අයිතිවාසිකම් ගැන කතා කරන්න ගත්තා. එතකොට ලිබරල් වාදය, මාක්ස් වාදය, තව එකක් තියෙනවා රැඩිකල් වාදය කියලා. මෙන්න ලිබරල් වාදය, මෙන්න මාක්ස් වාදය, මෙන්න රැඩිකල් වාදය. මේ ත්‍රිකෝණය එකට එකතු කරලා ගහපු මුදුන තමයි බලන්න ටිකගාල වලට යන්න ඕන. මේ ත්‍රිකෝණය එකට එකතු කරලා හදපු මුදුන තමයි ස්ත්‍රීවාදය කියලා කියන්නේ. ලිබරල් වාදය එක බලකණුවක්, සමාජවාදය තව බලකණුවක්, රැඩිකල් වාදය තව බලකණුවක්. ඒ තුනම උඩට අරන් ඇවිල්ලා ගැට ගහලා උඩින් ගැටයක් ගහලා කියනවා අන්නේ ස්ත්‍රීවාදය කියලා. එතකොට ස්ත්‍රීවාදයේ අහඹුවක් දෙවියන් වහන්සේගේ ත්‍යාගයක් නොවේ. කර්මවාදී ස්ත්‍රීන්ට හම්බෙච්ච එකක් නොවේ. ඊට පෙර පැවති දේශපාලන මතවාද විසින් ගොඩනගපු පරිසරය තුල පැලවෙච්ච ගහක්. හරියටම තේරෙන්න ඕන. එතකොට ඊට කලින් තිබුණු මතවාද මොනවද? ලිබරල් වාදය, සමාජවාදය නැත්නම් ඒකටම සමානයි මාක්ස් වාදය, රැඩිකල් වාදය විසින් තනපු පොළවේ හැදුණු ගහ තමයි ස්ත්‍රීවාදය කියලා කියන්නේ. හරි. එතකොට ස්ත්‍රීවාදය එහෙමනම් මූලධාර්මික සම්ප්‍රදායන් තුනක් ඇසුරෙන් පෝෂණය වෙච්ච මතවාදයක්. නැත්නම් තව සරල ක්‍රමයකින් ඔලුවට දාන්නම් ගංගා තුනක් ගලන් එනවා. ඒ ගංගාව, බී ගංගාව, සී ගංගාව. ඒ ගංගාවත් වෙනවා, බී ගංගාවත් වෙනවා, සී ගංගාවත් ඇවිල්ලා X කියන මුහුදට වැටෙනවා. දැන් පාඩම තේරෙන්න ඕන. A කියන්නේ ලිබරල් වාදය, B කියන්නේ මාක්ස් වාදය, C කියන්නේ රැඩිකල් වාදය. ඒ තුනම එකතු වෙලා ගංගකට වැටෙනවා. X කියන්නේ ස්ත්‍රීවාදය. මුහුදකට වැටෙනවා. A කියන්නේ ස්ත්‍රීවාදය. දැන් මේ සංකල්ප වලින් මේ ටෙක්නික් වලින් තමයි විෂය අල්ලගන්න ඕන. හරි දැන් හරි. එතකොට මූලධාර්මික සම්ප්‍රදායන් තුනක් ඇසුරෙන් නිර්මාණය වුණා. ස්ත්‍රීවාදීන් මොනවාද කළේ? ස්ත්‍රීවාදීන් මොනවාද කළේ? ඒක බලමු. ස්ත්‍රීවාදීන් මොනවාද කළේ? ස්ත්‍රීවාදීන් මෙන්න මේ වගේව කළා. ස්ත්‍රීවාදයේ කලින් එක ඒ කියන්නේ පුරුෂ මූලික මතවාද දරුණු ලෙස විවේචනය කළා. එයාලා මොනවද කිව්වේ? එහෙම නැත්නම් මොනවද ඇහුවේ? මෙන්න මේ වගේ වැහුවා. පළමු ප්‍රශ්නය ඇහුවා. ස්ත්‍රීන් දේශපාලනේ නැත් කළ තින්නේ ඇයි? ඇයි ස්ත්‍රීන් දේශපාලනේ නැත් කරලා තියන්නේ ඇයි? කෙල්ලගේ මුණක් ඇන්දේ ඈ. ස්ත්‍රීන් දේශපාලනේ නැත් කරලා තියන්නේ පළවෙනි ප්‍රශ්නේ. දෙන්න උත්තරයක් නැහැ. සාම්ප්‍රදායිකව මාර කතාවක් තිබ්බා කෙල්ලන්ටත් මතක ඇති, කොල්ලන්ටත් මතක ඇති. සාම්ප්‍රදායිකව හදපු ලොකු කතාවක් තිබුණා. ඒක ජීව විද්‍යාත්මක සාධකයක් මත පදනම් වෙලායි හදලා තිබුණේ. ස්වභාවයෙන්ම ස්ත්‍රීන්ට වඩා පුරුෂයා ශක්තිමත්ය. ස්වභාවයෙන් ස්ත්‍රීන්ට වඩා පුරුෂයා ශක්තිමත්ය කියලා හදලා තිබුණු સિદ્ધාන්තය තියරි එක මොකක්ද සර් මේ තියරි එක?
මම කෙල්ලෝ ගැන කියන්න ඕන නිසා G කියන එක අඳින්නම් girls කියන අදහස. කොල්ලෝ කියන එක සංකේතවත් කරන B අඳින්නම්. ස්වභාවයෙන්ම තියරි එකක් තිබුණ එකට T දාන්නම්. නැත්නම් තේරෙන භාෂාවෙන් සිද්ධාන්තයක් කියන එක දාන්න පුළුවන්. සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. ෆෝමියුලා එකක් කියලා කියන්න පුළුවන්. මේ ඕන එකක් කියන්න පුළුවන්. සමීකරණය මාර ලස්සනයි. සමීකරණයක්. දැන් උඩ දැම්මහම බිමවැටෙන සමීකරණයක් නේද? ඔව් සමීකරණයක්. දිග පළලෙන් වැඩි කරාම වර්ගඵල එනව නේද? සමීකරණයක් නේද? ඒක සමීකරණයක්. 2πr සමීකරණයක්. දැන් ඒ වගේ ඒවා විතරයි ද සමීකරණ තින්නේ. මම සමීකරණ හදනවා මේක උගන්වද්දි. මම දැනුවත් එහෙම වෙන හදනුන් ඉන්නවනම් උගන්වන්න මරු. මේක සමීකරණයක්. මොකද්ද සමීකරණ? එතකොට සමාජ විද්‍යාවල සමීකරණ තියනවද? තියනවා. උගන්වද්දි හදන්න පුළුවන්ද? හදන්න පුළුවන්. මොකද්ද සමීකරණේ? ස්වභාවයෙන්ම කෙල්ලන්ට වඩා කොල්ල ශක්තිමත් කියලා සමීකරණයක් හදලා තියෙනවා. දැන් කවුද හැදුවේ මේක? මේ සිද්ධාන්තේ කවුද හැදුවේ? මේ තියරි එක කවුද හැදුවේ? එකෙනෙක් කියන්න බෑ. මේ තියරි එක සම්පූර්ණයෙන්ම හැදුවේ පුරුෂ මූලික මතවාද. ඒ කියන්නේ ලිබරල් වාදය, සමාජවාදය, මාක්ස්වාදය, ෆැසිස්ට් වාදය, දේව වරම් වාදය, කතෝලික පල්ලිය, ක්‍රිස්තියානි පල්ලිය, ඊට පස්සේ හින්දු ආගම, බෞද්ධ ආගම පවා යම් ආකාරයකට පුරුෂාධිපතිවාදී. දැන් මේ වීඩියෝ එක බලන කට්ටිය ගහයි මට හොගාලා. මෙයා දන්නව පුරුෂාධිපතිවාදීද නැද්ද? ලොකු ඩිබේට් එකක් තියෙනවා. ඉතින් අපිට යම් කරුණු ගොඩාක් පෙන්වන්න පුළුවන් පුරුෂාධිපතිවාදී කියලා පෙන්වන්න. කෙල්ලෙක්ට බුදු වෙන්න බෑ නේද? කවදාවත් සර්ව බලධාරී දෙවියා කාන්තාවක් වෙන්නේ නැහැ නේද? එතකොට දැන් එහෙම ගොඩාක් ඒවා තියෙනවානේ. ගොඩාක් ඒවා වෙන්න පුළුවන්. දැන් මෙතන එක කතා කරන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අපි දැනට මතක තියාගමු සියලු ආගම් පුරුෂ මූලිකවාදී මම පෙනී ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. සියලු ආගම් පුරුෂ මූලිකවාදී කියලා ඒක කවුරු හරි ප්‍රශ්න කරොත් පෙනී ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට සියලු දේශපාලන මතවාද පුරුෂ මූලිකවාදී වූ. දැන් අපේ රටේ ජනාධිපතිවරු ටික බලන්නකෝ. එකම එක ජනාධිපතිවරියක් විතරක් යාන්තම් ඉන්නවා. එහෙනම් මේකට ගත්තම අඩුයිනේ සෑහෙන්න. එතකොට දේශපාලනයේ පවා ස්ත්‍රියට තියෙන හැමම අඩු අවකාශයක්. මෙන්න මේ සූත්‍රය, මේ සමීකරණය තමයි මේ සමීකරණයේ ප්‍රශ්න කරන කාන්තාව. එතකොට එහෙනම් ස්ත්‍රීවාදී ප්‍රවේශයෙන් නගපු එක ප්‍රශ්නයක් තමයි ස්වභාවයෙන්ම කාන්තාවන්ට වඩා පුරුෂයා ශක්තිමත් කියලා කොහොමද කියන්නේ? ඇයි දේශපාලනයෙන් අපිව ඉවත් කරලා තියෙන්නේ? පළවෙනිම අහන ප්‍රශ්නේ. දෙක ඒගොල්ලෝ අහනවා. දෙවෙනි ප්‍රශ්නේ ඒගොල්ලෝ අහනවා. පුරුෂාධිපතිවාදී සියලු මතවාද විවේචනය කරමින් යාලා අහනවා. සමාජ විමුක්තිය හොඳට තේරුම් ගනින්. සමාජ විමුක්තිය ගන්න ස්ත්‍රීන් නැතුවද? සමාජ විමුක්තිය කියන එකේ අදහසට කෙල්ලෝ අයිති වෙන්නේ නැද්ද? ස්ත්‍රීන් අයිති වෙන්නේ නැද්ද? ඒ කියන්නේ සිම්පල් විමුක්තියට යන්න ඕනේ පුරුෂයා විතරද? විමුක්තියට යන්න ඕනේ පුරුෂයා විතරද? ඒ කියන්නේ අයිතිවාසිකම් මුක්ති විඳින්න ඕනේ, නිදහස මුක්ති විඳින්න ඕනේ, තමා කැමති රස්සාවක් කරන්න ඕනේ, කැමති එකෙක් හා විවාහ වෙන්න අයිතිය ගන්න ඕනේ. ඒක තියෙන්න ඕනේ කොල්ලන්ට විතරද? මාර මානුෂීය ප්‍රශ්නයක් නේ බා. මාර හියුමන් ප්‍රශ්නයක් නේ ඒක. ඒකෝට දැන් මම කෙල්ලෙක් වෙලා ඉපදුනොත් මට ඒව හම්බෙන්නේ නැද්ද? එතකොට ලිංගිකත්වය කියන සාධකය කෙනෙක් පුරුෂයෙක් වෙනවා කෙල්ලෙක් වෙනවා කියන එක මත ඌට හම්බෙන සියලු වරප්‍රසාද කපලා දාලානේ තියෙන්නේ නේද? මාර විදිහට කපලානේ තියෙන්නේ. එතකොට ඒක ප්‍රශ්න කරා මෙයාලා. ඕගොල්ලෝ සමාජ විමුක්තිය ගැන කතා කරන්නේ. දැන් සමාජ විමුක්තිය කතා කරන මතවාද ඒක කතා කරන්නේ කෙල්ලෝ නැතුවද ගැහැණු නැතුවද? ඒගොල්ලෝ අහපු දෙවෙනි ප්‍රශ්නේ. තුන ඒගොල්ලෝ අහනවා දැන් ඕගොල්ලෝ කියන එක අපි පිළිගන්න ඕනද? ඔයාලා කියන ඕගොල්ලෝ ඉදිරිපත් කරපු මතවාද ඔක්කොම හරි කියලා අපි පිළිගන්න ඕනද? ඒ කියන්නේ දේශපාලනයේ පුරුෂයන්ගේ ශේෂ්ත්‍රයක් විතරක්ය කියන දේශපාලනයේ පුරුෂයන්ගේ ශේෂ්ත්‍රයක් විතරයි කියලා ඕගොල්ලෝ කියන එක දැන් අපි බාර ගන්න ඕනද? කියලා ලස්සන මාර ප්‍රශ්න සෙට් එකක් අහනවා. ඇත්තටම මේ ප්‍රශ්නවලට හරියටම නිකන් මොකක් හරි ගොන් කෑල්ලක් ඔළුවේ තියන් බැලුවා කොල්ල තමයි මාර කෙල්ල වැඩක් නැහැ යටත් වෙලා ඉන්න තාමත් ඒ වගේ අදහස් නෙමන් තියෙන්නේ. තාමත් ඒ වගේ අදහස් තියෙන්නේ. එතකොට එහෙම නැතුව ඇත්තටම පොඩ්ඩක් අර ඔළුවේ තියෙන පුරුෂාධිපතිවාදී සංකල්ප එළියට අයින් කරලා අපි නිකන් බැලුවොත් ඇත්තටම දෙන්නම එක ස්ටේජ් එකක තියන්න අපි සූදානම් වෙනවා අපි සිවිලයිස් වෙලා නම් ශිෂ්ටාචාරගත වෙලා නම් නේද? ජෙන්ඩර් එක මතේ බර හැලු කරන්න හොඳ නැහැ.
ජෙන්ඩර් එක මත සංස්කෘතික අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම්, ආගමික අයිතිවාසිකම් එකක්වත් අහිමි කරන්න හොඳ නැහැ. එතකොට එහෙම අහිමි නොකර සමාජ සෑහෙන ඉස්සරහකින් තියෙනවා. එහෙම අහිමි කළ ඉස්රේ යටහත් පහත් කරලා තියාගන්න සමාජය තාමත් යම් විදිහකට පසුගාමී තැන්වල තමයි තියෙන්නේ. හරි. එතකොට ඇයි දේශපාලනයෙන් ඉවත් කරන්න තියෙන්නේ? සමාජ විමුක්තිය ගැන කතා කරන්නේ ස්ත්‍රීන් හැරද? දේශපාලනයේ පුරුෂයන්ගේ ශේෂ්ත්‍රයක් ලෙස විතරක් අපි බාර ගන්න ඕනද? එතකොට සමාජ විමුක්තිය සඳහා ලිබරල් වාදයක් කලින් ඒගොල්ලෝ හැදිච්ච තැන දෙක. ලිබරල් වාදයක් සමාජවාදයක් විතරක් ඇද්ද? ඒ දෙක විතරක් ඇද්ද? ඒ දෙක විතරක් ඇද්ද? ඔන්න ඔය වගේ පැවති දේශපාලනය පුරුෂ මූලික දේශපාලනය සෑහෙන විදිහකට හැදුණු නව ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ විසින් අපට පේනවා ප්‍රශ්න කරන භාවයක්. ඒව ප්‍රශ්න කරන භාවයක් අපට පේනවා. ස්ත්‍රීන් කොන් කරලා තියන්නේ ඇයි? ස්ත්‍රීන් කොන් කරලා තියන්නේ ඇයි? බැහැර කරලා තියන්නේ ඇයි? ඒ කියන්නේ ඒකට කියන්නේ විතැන් කරනවා කියලා. හොඳම දේශපාලන වචනේ විතැන් කරනවා කියලා. ඇයි කාන්තාව පිටට දාලා තියෙන්නේ? වගේ පැවති පුරුෂ මූලික දේශපාලනයෙන් මෙන්න මේ වගේ ප්‍රශ්න කිරීම කරා. මේ වගේ ප්‍රශ්න කිරීම එක්ක තමයි මේ කාලේ යුරෝපයේ ස්ත්‍රීවාදය ගැන කතා කරපු කාන්තාවට එක කොල්ලෝ වගේ අඳින්න ගත්තා. ඩෙනිම්ස් ඇඳලා, ඒ කියන්නේ ඩෙක් ෂූස් දාලා, කොණ්ඩ කපලා. එහෙම තමයි මුල් කාලේ ස්ත්‍රීවාදීන් හිටියේ. ඒ කියන්නේ ස්ත්‍රීවාදීන් පුරුෂාධිපතිවාදයට විරුද්ධව ෆයිට් කරන්න තෝරගත්තේ තවත් ස්ත්‍රීවාදී කෙල්ලෙක්ගේ ස්වභාවයෙන් නෙමෙයි. ඒක අපට අදාළව තියෙන පෞද්ගලික විවේචනයක් නේ. ඇයි කෙල්ල විදිහට ඒක හැමෝටම නෑ විවේචනේ. ඒක ඇයි කෙල්ල විදිහට ෆයිට් කරේ නැත්තේ? කෙල්ලන්ට කෙල්ල විදිහට ෆයිට් කරන්න තිබ්බා. උන් ෆයිට් කරේ කොහොම හරි කමන්නේ ඉතින් ෆයිට් කළා යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් දිනාගත්තානේ. එයාලා ෆයිට් කරේ පුරුෂයන්ගේ විදිහට. ලංකාවෙත් අපට පේනවා හිංආපි ස්ත්‍රීවාදයේ මෙහි පැලවෙලා යම් කාලයක් යද්දී ස්ත්‍රීවාදීන් ගොඩක් කලාවට 100%ක්ම නෙමෙයි. කොළඹ කේන්ද්‍රීය විදපු ස්ත්‍රීවාදීන් කොණ්ඩ කපලා ෂර්ට් ඇඳලා, ඩෙක් ෂූස් දාලා, ඩෙනිම් දාලා ඇඳලා තමයි හිටියේ. ඒක ඇඳීමේ පැළඳීමේ නිදහසෙන් කරපු එකක් නම් අවුලක් නැහැ. හැබැයි ඒගොල්ලෝ පුරුෂයාට විරුද්ධව සටන් කරන්න තෝරාගන්නකෝ ස්වභාවය තවත් පුරුෂාකෘතියකින්මයි ආවේ. මේක තේරෙන්නේ ටිකක් එහායින් හිතන ගෙට්ට විතරයි නේ. ටිකක් එහායින් හිතන ගෙට්ට. ඇත්තරම දර්ශනය ගැන, ඇත්තරම ලෝක ස්වභාවය ගැන වෙනම එහායින් හිතන ගෙට්ට තමයි ඒක තේරෙන්නේ. ඒ කියන්නේ එයාලට එයත් එක්ක ෆයිට් කරන්න එයාලගේ ස්ට්‍රක්චර් එක තියාගෙන බෑ කියලා එයාලා හිතුවා. ඒක නිසා පුරුෂයෙක්ගේ ස්වභාවය අරගෙන තමයි ඒගොල්ලෝ මේ පැවති දේශපාලන ව්‍යාපාර විවේචනය කරන්න වැඩ කරේ. දැන් කවුද? හරි. දැන් මේ ටිකත් හරි. ඒකට මොකක්ද කියලා හරි පදනම වැටෙන හැටි මම ඔයාලත් එක්ක කතා කළා. ඒක හරි. ඊට පස්සේ මම ඔයාලත් එක්ක කතා කරනවා කවුද කියලා. කවුද මේ ස්ත්‍රීවාදය ගැන මූලික සටහන් මූලික දේවල් එළියට අරගෙන ආවේ? අපි ඒ කොටස කතා කරන්න යමු. ඇමරිකාවේ හිටියා මුල් කාලේ මෙන්න මෙහෙම පොතක් ලියපු කෙනෙක්. ප්‍රයිඩන් කියලා මෙයාට කියන්නේ ප්‍රයිඩන්. මෙයා ලියන පොතක් ස්ත්‍රී විමුක්තිය කියලා. ස්ත්‍රී විමුක්තිය මේ පොත. මෙන්න මේක තමයි ස්ත්‍රීවාදයට මේ ඇමරිකාවේ කෙනෙක්. ස්ත්‍රී විමුක්තිය ස්ත්‍රීවාදයට අදාළව හම්බෙන වැදගත් කෘතියක්. ස්ත්‍රී විමුක්තිය කියන කෘතිය. අපිට තා පොතක් හම්බ වෙනවා කේට් මිලට් විසින් ලියපු කෘතියක් තියෙනවා. ලිංගික විමුක්තිය කියලා. නැත්නම් ලිංගික දේශපාලනය කියලා, sexual politics කියලා. ලිංගික දේශපාලනය. මෙන්න මේ පොත් හරහා තමයි ඒ කියන්නේ දේශපාලනිකව ලිංගිකත්වය පාවිච්චි කරලා ඕ පැහැදිලිව පාවිච්චි කරා. ටංගල කියන ඔප්පු කරන්නකො. කොල්ලන්ට ඡන්ද බලය දුන්නා කෙල්ලන්ට දුන්නේ නැහැ. කොල්ලෝ වෙනස් වුනේ ලිංගිකත්වයේ මත. එතකොට sexual politics කියන කෘතිය නැත්නම් ලිංගික දේශපාලනය කියන කෘතිය හරහා මේගොල්ලෝ තරඟ කරා ඡන්ද බලය දාන එක තේරෙන එක. නොදා ඉන්න එක. ඒක පැහැදිලිවම
ඒ කියන්නේ වෙන සාධකයක් මත පදනම් වෙලා නෙමෙයි නොදී ඉන්න කෙල්ලන්ට ස්ත්‍රීත්වය මත පදනම් වෙලා. ඒගොල්ලෝ ෆැමිලි කියන concept එකට ෆැමිලි නැත්නම් පවුල කියන සංකල්පය ලස්සනට පැහැදිලි කරනවා. කවුරු පැහැදිලි කරන්නේ? කේට් මිලර්. මොකද්ද කෘතිය? ලිංගික දේශපාලනය. මේකෙදි කියන මේ පවුල කියලා කියන්නේ මම උඩට ගන්නම් ටිකක් ඔයාලට හොඳට පේන්න ඕන නිසා. පවුල කියලා කියන්නේ පුරුෂාධිපත්‍ය කෙල්ලන්ට ඉන්ජෙක්ෂන් කරන එන්නක් කරන තැනලු. පියා ඉන්නවා, මව ඉන්නවා, අයියලා ටික ඉන්නවා. අයියලා ටිකට යටත් වෙලා ඉන්න ස්කෙල්ලෝ ටිකට සිද්ධ වෙනවා. අම්මා පවා ඉන්නේ තාත්තට යටත් වෙලා. යටත් වෙනවා කියන එක වෙනයි, ලව් කරනවා කියන එක වෙනයි. නේද? ආදරය කියන්නේ වෙන එකක්, යටත් වෙලා ඉන්නවා කියන ආධිපත්‍ය කියන එක. මම පැහැදිලිව ලස්සනට කතා කරා. ලස්සනට කතා කරා කියන මම කියන එක හරි නෑ නේ බං. මම හිතන්නේ මම ලස්සනට කතා කරා. එහෙම කොහොම කාටවත් ප්‍රශ්නයක් නෑ. දේශපාලනයේ මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයක් කියන තැන හරි මම හිතනවා මම ලස්සනට කතා කරා කියලා. හරියටම කතා කරා කියලා. කෙල්ලන් සහ කොල්ලන් අතර තියෙන ප්‍රේම සම්බන්ධතා නොවේ බල සම්බන්ධතා කියලා. මගේ YouTube channel එක follow කරා නම් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. unit 1 එකට අදාළව දාපු videos වගේක් ඇති. එතන ඇති දේශපාලනයේ මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයක් කියලා. අන්න එතනදී මම පැහැදිලි කළා දේශපාලනයේ දෙන්නෙක් අතර තියෙන්නේ කොහොමද? සුද්ධ මට්ටමේදී තියෙන්නේ කොහොමද? කොල්ලා සහ කෙල්ලා අතර තියෙන්නේ බල සම්බන්ධතාවයක් නම් ඒ බල සම්බන්ධතාවයට ප්‍රේම සම්බන්ධතාවය කියන ලේබල් එක ගන්න බෑ කියලා. ඒ කියන්නේ එතකොට ඒ වගේ තමයි මෙතනදි පැහැදිලි කරනවා. මම නෙමෙයි මේ පැහැදිලි කිරීම කරන්නේ. මම මේ කියන්නේ ලිංගික දේශපාලන කියන කෘතියේදී කේට් මිලට් කරපු පැහැදිලි කිරීම. පවුල තුලින් ලු ස්ත්‍රීන්ගේ ඔළුවට කාන්තාවන්ගේ ඔළුවට පුරුෂාධිපත්‍ය දානතර පවුල් ගොඩක් එකතු වෙලානේ මම සොසයිටි එකක් හැදෙන්නේ. නිකම්ම සමාජ පුරුෂාධිපතිවාදයට යන එක අඛණ්ඩව නඩත්තු කරලා තියෙන්නේ. අඛණ්ඩව ඒක පවත්වාගෙන යන්නේ පවුල තුල හදන මතවාද හරහා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තාත්තට යටත් වෙලා අම්මා ඉන්නවා, ඊට පස්සේ අයියාලට යටත් වෙලා නංගිලා බයි ගුලි වෙලා ඉන්නවා. ඊපර අක්කලා පවා අයියාලට පොඩ්ඩක් සැරෙන්නවා. ඒ පුරුෂයා තමයි පරම ජීවියා. පුරුෂයා තමයි පරම ජීවියා කියන පරම කියන්නේ හොඳම කියන එක. පරම සතුරා පරම ප්‍රේමය නේද? පරම කියන්නේ හොඳම කියන එක. ඇබ්සලූට් කියලා තමයි ඉංග්‍රීසි වචන උකට පාවිච්චි කරන්නේ. පරම ජීවියා. පුරුෂයා කියන එක හදලා කන්ටිනියු කරන්නේ. දිගට පවත්වන්නේ පවුල තුලින් කියන තමයි කියන්නේ. එතකොට මේ ස්ත්‍රීවාදයට අදාළව තියෙන වැදගත් රචනා. රචනා තියෙන්නේ සිංහලවලදී නේද? හරි බං. ඉතින් රචනයක් කියලා පොතකට කියන්න පුළුවන්. ලස්සනයි. ඒක පොත කෘතිය කියනට වඩා දේශපාලනික රචනා කියලා ලියන එක දේශපාලනික භාවයක් තියෙනවා. ඒ නිසා මේවා ස්ත්‍රීවාදයේ තහවුරු කරන්න අරගෙන ආපු ලියපු වැදගත්ම දේශපාලන රචනාවක්. පොත් කිව්වත් හරිද හරි, කෘති කිව්වත් හරිද හරි. ඒක වැරද්දක් වෙනසක් නැහැ. හැබැයි අරම කිව්වහම පොඩි ලස්සනක් තියෙනවා. හරි. දැන් එන්න එතකොට ඒ ටික අපි තේරුම් ගන්න ඕන. right. ඉන් පස්සේ අපි බලමු මේ ස්ත්‍රීවාදයත් එක්ක පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා දැන් මම ඔයාලට එක කතා කරද්දී අපි කලින් කතා කරා. ඔයාලට මතක ඇති කලින් ඉඳපු දරුවන්ට හැම ප්‍රවේශයක් එක්කම අලුත් කරුණු අලුත් දේවල් දේශපාලන විද්‍යාවට එකතු වුණා. සරලව කියනවා නම් මෙන්න මෙහෙම ටක් ගාලා මම ඔලුවට දාන්නම් වැඩේ. ඔලුවට දාන්න මේ රූපය අදින්නම්. මෙන්න මෙහෙම උනේ. මේ ස්ටාර්ට් එක ග්‍රීක යුගය. දැන් අපි ඉන්නේ නූතන යුගයේ මෙතන. මෙන්න මෙහෙම ආවේ. මේ ආපු පාත් එක. ඇවිල්ලා නූතන යුගයේදී මෙන්න මෙහෙම වුණා. මට කියන්න බෑ මෙතනින් මෙහෙට කොහොම යයිද කියලා. නූතන යුගයේදී සෑහෙන මේ ප්‍රමාණය ප්‍රසාරණය වුණා. මේක යුනිට් 2 එකේදී අපි හරියටම කතා කරනවා. ඒකකය දෙකේදී කොහොමද දේශපාලන විද්‍යාවේ සන්දර්භය, context එක, සන්දර්භයේ විෂයපතය, විෂය අන්තර්ගතය ඕන වචනයක් දාන්න පුළුවන්. වචන පුළුවන් නම් භාෂාව පුළුවන් නම් ඕන එකක් කරගන්න පුළුවන්. භාෂාව බැරුණා නම් බොහෝ දේවල් බැරි වෙන්නේ. දැන් මෙතනදී ප්‍රසාරණය වුණා. ග්‍රීකේ නම් රෝම මධ්‍යතන මෙන්න මේ යුගවලදී තිබුණට වඩා විශේෂ ධාරිතාවය සංවර්ධනය වුණා. ඒකට හේතු තිබුණා. ගොඩාක් හේතු තිබුණා. ගොඩාක් හේතු තිබුණා. නිකන් මම එකක් කියන්නම්. චර්යාවාදී නැගීම. දේශපාලන විද්‍යාවට නව කරුණු එකතු කළා. අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයේ නැගීම දේශපාලන විද්‍යාව ප්‍රසාරණය කළා. ශ්‍රීවාදයේ නැගීම දේශපාලන විද්‍යාව ප්‍රසාරණය කරා. ඇදලා පළල් කළා ලොකු කළා. ඊට පස්සේ
සමාජ විද්‍යාත්මක ප්‍රවේශයේ නැගීම මේවත් එක්ක නව කරුණුකාරණා නව මානයන් කියන අලුත් පැතිවලට ඇදගෙන ගිහිල්ලා මේක ලොකු කරලා තියෙන දැන්. එතකොට එහෙම ලොකු චර්යාවාදීදී ලොකු වෙච්ච හැටි මම කිව්වා කලින් වීඩියෝස් බලන්න. අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයේදී ලොකු වෙච්ච හැටි කිව්වා නැවත බලලා ඒව තේරුම් ගන්න. සමාජ විද්‍යාත්මකයේදී ලොකු වෙච්ච හැටි තාම කිව්වේ නැහැ කරේ නැති නිසා දැන් කියන්න හදන ස්ත්‍රීවාදයේදී කොහොමද මේක ලොකු වුනේ කියලා. ඒ කියන්නේ ස්ත්‍රීවාදයේ හරහා දේශපාලන විද්‍යාව තුළ මෙතෙක් කතා නොකළ විදිහේ අලුත් මාතෘකා කතා කරන්න ගත්තා. ප්‍රවේශයක් ලෙස ස්ත්‍රීවාදයේ හැදෙනකොට මෙතෙක් කතා නොකළ විදිහේ මාතෘකා ඔන්න කතා කරන්න ගත්තා. බලමු මොනවද කියලා. ඒ කියන්නේ නව කරුණු කියලා මේකට කියන්න පුළුවන්ද? පුළුවන්. නව තේමාවන් කියන්න පුළුවන්ද? ඒකත් කියන්න පුළුවන්. දේශපාලන විද්‍යාවේ විෂයපතය ප්‍රසාරණය වෙනවා කියන්නේ ලොකු වෙනවනේ. ඔව් ඒකට බලපාපු ඒකට ආපු හේතු කරුණු කියන්න පුළුවන්ද? ඒත් පුළුවන්. මෙන්න එක මාතෘකාවක් පුරුෂාධිපත්‍ය. පුරුෂාධිපත්‍ය කියලා කියන්නේ ස්ත්‍රීවාදයත් එක්ක දේශපාලන විද්‍යාවේ විෂයපතයට එකතු වෙච්ච නව කරුණක්. පුරුෂාධිපත්‍ය. ස්ත්‍රී පීඩනය කියලා මාතෘකාවක් කතා කරන්න ගත්තා. ඒක අලුතෙන් එකතු වෙච්ච එකක්. පුරුෂ කේන්ද්‍රීයත්වය කියලා කතා කරන්න ගත්තා. පුරුෂ කේන්ද්‍රීයත්වය. ඒකත් ස්ත්‍රීවාදයත් එක්ක අලුතෙන් ආපු එකක්. ස්ත්‍රී විමුක්තිය කියලා මාතෘකාවක් දරුණුවට කතා කරන්න ගත්තා. දැන් සිම්පල් තේරුම් ගන්නකො මේ මාතෘකාව එතකොට 18 තිබුණ නැද්ද? 18 වන සියවසේ නෑ. 17 තිබුණ නැද්ද? නෑ. 16 නෑ. මේ කොහේදිවත් තිබුණ නැද්ද? නෑ. ඊට කලින් තිබුණෙම නෑ. එතකොට 19න් 20න් විතර තමයි ඇත්තටම සියවසක් ලෙස ස්ත්‍රීවාදය හැදෙනින් පස්සේ මේ වගේ ටොපික් දේශපාලන විද්‍යාවේ විශේෂයට ආවේ. මේවා පැමිණීම නිසා තමයි දේශපාලන විද්‍යාවේ විෂයපතය ප්‍රසාරණය වීමකට ලක් වුණේ. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන මාතෘකාවක් ඒ වගේ එකක්. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. ඒ කියන්නේ සමාජයක් තුළ ස්ත්‍රියයි පුරුෂයයි වෙනම දකිනව දෙන්නම මිනිස්සු කියලා නොදැක. සමහර ඒවා කොල්ලන්ට විශේෂීකරණය කළා. සමහර ඒවා කෙල්ලන්ට විශේෂීකරණය කියලා කොල්ලන්ට බෑ. එතකොට අර මිනිස්සු කියන තැනට එහා ගිහිල්ලා ස්ත්‍රීන් පුරුෂයන් කියලා සොසයිටි එක බෙදලා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය. හරි. ඔන්න ඔය වගේ අලුත් කරුණු කාරණා දේශපාලන විද්‍යාවට එකතු වෙච්ච ආකාරය අපට පේනවා පැහැදිලිවම. කලින් ඒවට වඩා කලින් පැවතුණු දේශපාලන මතවාදවලට වඩා මෙයා වෙනස් වුණේ කොහොමද? අන්න හරි. ඒ කොටස අපි මේ හරියෙන් බලමුකෝ. දැන් කලින් තිබුණු මතවාද මොනවාද? දාර්ශනික ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය, මතකයිනේ වලට. ඊට පස්සේ චර්යාවාදී ප්‍රවේශය. ඔය වගේ ප්‍රවේශයක් තිබුණානේ. දැන් ඒකට වඩා මෙයා වෙනස්ද? පැහැදිලිව වෙනස්නේ. එතකොට අපි තව ඡේදයකට බහැලා අලුත් ඡේදයක් ස්ටාර්ට් කළා. ඒ තිබුණු වෙනස්කම් ගැනත් අපිට ලියන්න පුළුවන්. මොනවාද තිබුණු වෙනස්කම් කියලා අපිට ලියන්න පුළුවන්. පළවෙනිම වෙනස තමයි සහ බරපතලම වෙනස ලොකුම වෙනස. මේක ලිව්වත් ඇති. දේශපාලන විද්‍යාවේ කතා කරන අතිමූලික සංකල්ප. ඒ කියන්නේ බලය, ආණ්ඩුකරණය, රාජ්‍ය, දේශපාලනය, ඕවනේ අතිමූලික සංකල්ප. ඒවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන කාරණාවෙන් යලි විග්‍රහ කිරීම. දේශපාලන විද්‍යාවේ අතිමූලික සංකල්ප ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හරහා යලි පැහැදිලි කළා. ඒ කියන්නේ මේගොල්ලෝ දේශපාලනය අලුතෙන් නිර්වචනය කළා. බලය අලුතෙන් නිර්වචනය කළා. කලින් දේශපාලන නිර්වචනය කළ දේ පුරුෂයා කියන ෆ්‍රේම් එකට විතරයි. දැන් මෙයාලා නිසා දේශපාලන කියන එකට අදාළව ස්ත්‍රී කියන කොටසත් එකතු වෙලා ඒකේ ප්‍රසාරණයක් වීමක් සිද්ධ වුණා. ඒ කියන්නේ දේශපාලනය කියන එක, බලය කියන එක, ආණ්ඩුකරණය කියන එක දේශපාලන විද්‍යාව තුළ තියෙන අතිමූලික නිදහස, අයිතිවාසිකම් මෙන්න මේ වගේ ඒවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ඇසුරෙන් යලි විස්තර කිරීමක් සිද්ධ කළා.
යලි විග්‍රහ කිරීමක් සිද්ධ වුණා. ඒක කලින් න්‍යායන්ට, කලින් ප්‍රවේශයන්ට, කලින් පර්යාවලෝකනයන්ට වඩා මොකක්ද මෙන්න මෙයාව ස්ත්‍රීවාදය අනිත් අයගෙන් වෙනස් වෙන ප්‍රධාන පොයින්ට් එකක් ලෙස අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. දේශපාලන විද්‍යාවේ තියෙනවා අතිමූලික අනන්‍යතා ටිකක්. දැන් හැම විෂයකම අනන්‍යතා තියෙනවානේ. අපි දැන් භාණ්ඩ මිල ඉහළ යාම පහළ යාම උද්දමනය කතා කරන්නේ ආර්ථික විද්‍යාවෙන්නේ. නේද? ජාතික ආදායම ගැන කතා කරන්නේ ආර්ථික විද්‍යාවෙන්නේ. එතකොට ජාතික ආදායම, උද්දමනය, අවදමනය මේ වගේ සංකල්ප ආර්ථික විද්‍යාවේ අනන්‍යතා. ඒ කියන්නේ මිනිස් මොළය, මිනිසාගේ හෘදය නේද? තනිකරම හියුමන් බොඩි එක, මිනිස් දේහය ගැන කතා කිරීම ජීව විද්‍යාවේ අනන්‍යතාවයක්. ඒක වෙන විද්‍යාවක කරන්නේ නැහනේ. එතකොට දේශපාලන විද්‍යාවේ මූලික අනන්‍යතාව තමයි රාජ්‍ය ගැන කතා කරන එක, බලය ගැන කතා කරන එක, පන්තිය ගැන කතා කරන එක, පන්ති විෂමතාවය ගැන කතා කරන එක, ඊට පස්සේ ආණ්ඩුව ගැන කතා කරන එක. මෙන්න මේ වගේ දේශපාලන විද්‍යාවේ මෙතෙක් පැවති රාජ්‍ය, ආණ්ඩුව, පන්තිය, කුලය, ඊට පස්සේ සමාජ සාධාරණය, නීතිය මේ වගේ අතිමූලික අනන්‍යතා අතරට තව කැලලක් සෙට් වුණා. ඒ කියන්නේ දේශපාලන විද්‍යාවේ අතිමූලික අනන්‍යතා මොනවා වුණාද? යලි වර්ධනයක් වුණා. ඒව තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පුරුෂාධිපත්‍ය, ස්ත්‍රී පීඩනය, ලිංගික විමුක්තිය මේ වගේ අලුත් කාරණා එකතු වුණා. එතකොට දැන් මම මේ පෙන්නන්නේ මීට පෙර පැවති පොදුවේ අරගෙන මේගොල්ලෝ ඔක්කොම එක මල්ලකට දානවා. මම මෙතනින් ඉරක් ගහලා ඉරක් ඇඳලා මේ පැත්ත වෙන් කරලා මේවල් තේරුම් කරන්න ඕන නිසා මම මේ ටික මකලා තව හොඳට තේරුම් කරන්න ඕන නිසා මම මෙන්න මේ පැත්තේ අඳිනවා බෑග් එකක්. බෑග්. මේගොල්ලෝ දාර්ශනික ප්‍රවේශය මේ බෑග් එකට දාන්නේ. චර්යාවාදයක් මේ බෑග් එකට දාන්නේ. තුලනාත්මක එකත් මේ බෑග් එකට දාන්නේ. සමාජ විද්‍යාත්මකත් මේ බෑග් එකට දාන්නේ. කලින් තිබුණු ඓතිහාසික ප්‍රවේශය මේ බෑග් එකට දාන්නේ. මේ ඔක්කොම බෑග් එකට දාලා කියනවා නමක් ගහනවා බෑග් එකේ පිටින් පුරුෂාධිපතිවාදී දේශපාලන විද්‍යා ප්‍රවේශ. ඔක්කොම එක මල්ලක දාලා. මේගොල්ලෝ තමයි දැන් මේ කවුද ස්ත්‍රීවාදී දාලා කියනවා බොලාට වඩා අපි වෙනස්. බොලාගේ අතිමූලික සංකල්ප අපි ආය නිර්වචනය කරා ආය අර්ථ දැක්වුවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇසුරෙන්. දෙක බොල මෙච්චර කල් දැන් හිටියේ රාජ්‍ය ආණ්ඩුව බලය පන්තිය ආණ්ඩුකරණය වගේ මාතෘකා විතරයි දේශපාලන විද්‍යාව අනන්‍යතාව ලෙස පෙන්වන්න හැදුවේ. අද අපි ඒක ලබුත් කැලේ එකතු කරනවා. ඒව තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ස්ත්‍රී පීඩනය, ලිංගික විමුක්තිය, පුරුෂාධිපතිවාදය නේද? ඔන්න ඔය වගේ ඒවා එකතු කරනවා. මනුෂ්‍යයා කියන එකේ මනුෂ්‍යයා human කියලා අපි ගමුකෝ කියන එකේ අර්ථය ලොකු කරා. කලින් මිනිසා කියන එකට මේක මාරම සීන් එකක් බං මිනිසා කියන එක ඒ වචනේ ගත්තාම මිනිසා කියලා කුලකයක් හදලා මම කුලකයක් කියවහම ටක් ගාලා තේරෙන්නේ කුලකයක් හදලා ඒ කුලකය ඇතුලේ ඇන්දොතින් මිනිසා කියන එකේ හිටියේ පුරුෂයන් විතරයි. මිනිසා කිව්වහම නියෝජනය වුණේ පුරුෂයන් විතරයි යකෝ. දැන් මොකක්ද දුන්නේ මෙතනදී? මේගොල්ලෝ කිව්වා නෑ මිනිසා කියන ගොල්ලන්ට විතර නෙමෙයි මේක සෙරින්ගවන්න ඕන ස්ත්‍රීන්. මනුෂ්‍යත්වය කියන සංකල්පේ මිනිසා කියන සංකල්පයට අදාළව ස්ත්‍රියද ඇතුළත් කරලා මේ අනුපාඩු මේකම හිතපන්කො මේක කොච්චර ලොකු වැඩක්ද කියලා බලන්න. දැන් කලින් මේගොල්ලෝ කතා කරේ මෙහෙම කතා කරා කියලා කියන්නේ පුරුෂයා විතරයි මිනිසා කියන එක තුළ මූලික අදහසක් ලෙස ගත්තේ. දැන් ඒකට කෙලින්ම කැලලක් එඩ් කරා මිනිස්සු විතරක් නෙමෙයි මේ මිනිසා කියන එක තුළ ඉන්නේ පුරුෂයා විතරක් නෙමෙයි ස්ත්‍රීන් ඉන්නවා කියලා. දැන් මේ මොනවද දැන් ඔයා කිය ඉන්නේ මොනවාසර්නේ? දැන් මේ කිය ඉන්නේ කලින් තිබුණු පොදු සියලු ප්‍රවේශයන්ට අදාළව මෙයාලා වෙනස් වෙච්ච හැටි. නැත්නම් මේ සියල්ලටම අදාළව මෙයාලා ගොඩනගපු විවේචනය. right? ඔන්න ඔය විදිහට හතරවෙනි එක මහජන පරිමණ්ඩලය පෞද්ගලික පරිමණ්ඩලය දක්වා රැගෙන යාම. දැන් අපි දන්නවා දේශපාලනය කියන එක කතා කරනකොට ග්‍රීසි ඉඳන්ම කතා කරෝතින්
ග්‍රීසියටම අපි යම් කොටක් ගාලා ග්‍රීසියටම දුවලා ගියාම අපට මතකයි ග්‍රීසියේ තිබුණ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී. අපි දැන් උඩ තියාගෙන කතා කරනවනේ ඒක මතකයිනේ. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී හොගාලා තිබුණ කියලා ඇත්තනේ. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී තිබුණා. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ග්‍රීසියේ ක්‍රියාත්මක වෙනකොට ඔයාලට මතකයි පුරවැසි භාගය හම්බුනේ නෑ. වහලුන්ට නෑ. ග්‍රීසියේ ඉඳපු වහල්ලු පුරවැසියෝ නෙමෙයි නගරේ වැසියෝ නෙමෙයි. ඒ වුණාට ඒගොල්ලෝ නගරේ හිටියනේ. හිටිය තමයි. හැබැයි ඒගොල්ලෝ නගරේ අනිත් මිනිස්සු හම්බෙන වරප්‍රසාද වහල්ලුන්ට හම්බුන්නේ නෑ. එතකොට වහල්ලු ස්ත්‍රීන් නිතා පැහැදිලිව පුරවැසි භාවයේ තියෙන පිරිස් ලෙස සැලකුවේ නෑ. අනික ළමයි දරුවන් තව කොටසක් හිටිය විදේශිකයෝ කියලා. ඒ දවස්වල විදේශිකයෝ හිටියේ කොහොමද? ග්‍රීසිය කියන්නේ මීට අවුරුදු 3000ක් විතර එහා පැත්තේනේ. විදේශිකයෝ හිටිය කියන එකේ අදහස තමයි ග්‍රීසිය පෞර රාජ්‍ය ගානකට බෙදලා තිබුණේ 158කට විතර බෙදලා තිබුණා කියලා ඔයාලා අහලා තියෙනවනේ. එතකොට A කියන පෞර රාජ්‍යින් එක B කියන එකට ගියාම විදේශිකයෙක්. C වෙන රටක්, D වෙන රටක්. එතකොට මේක එක්කෙනෙක් මේකට යනවා කියලා කියන්නේ එයා විදේශිකයෙක් වෙනවා කියන එක. එතකොට ඒගොල්ලන්ටත් එහෙම ඒ රාජ්‍යයන්ගේ පුරවැසි භාවය හම්බුන්නේ නැහැ. එතකොට ස්ත්‍රීන් පැහැදිලිව කොන් කරලා තිබුණා. දේශපාලනය කියන එක මේගොල්ලෝ කතා කරේ මේ මහාර්ථයෙන් සමාජය තුල සිද්ධ වෙන එකක් කියන අදහස. හැබැයි ස්ත්‍රීවාදීන් ඒක පැහැදිලිව පෙන්වලා දුන්නා. දේශපාලනය කියන එක මහජන පරිමණ්ඩලයේ සිට පෞද්ගලික පරිමණ්ඩලය දක්වා. ඒ කියන්නේ සිම්පල් තේරුම් ගන්න ස්ත්‍රිය සහ පුරුෂයා අතර දක්වාම මේක දේශපාලනික සම්බන්ධතාවයක් ලෙස යන්න පුළුවන් කියන එක. මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් අපි ස්ත්‍රීවාදය කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් මම ස්ත්‍රීවාදය කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඒකට අදාළ ෆවුන්ඩේෂන් එක හැදුනේ කොහොමද කියන එක කිව්වා. ඒ කිව්වේ දැන් ස්ත්‍රීවාදයේ දේශපාලන විද්‍යාව ආධාරණ ප්‍රවේශයක් හැටියට උඩට ඉස්සෙන් අදාළ පදනම ගොඩනැගුණේ කොහොමද? ලෝක ආරම්භයේ මුල් කාලීන ස්ත්‍රීන් ඉඳපු තැන මොකක්ද? ඒ තැන අහිමි වෙච්ච නිසා ක්‍රමානුකූලව ඒගොල්ලෝ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න, නිදහස දිනා ගන්න පෙළ ගැහුනේ කොහොමද? රයිට්. තා පොඩි කැලලක් එකතු කරන්නම්. මේක නැවත පස්වෙනි පාඩමේදීත් අපට හම්බෙනවා. මතවාදයක් ලෙස හම්බෙනවා. ස්ත්‍රීවාදය ගැන කතා කරනකොට අපට තව පොඩි කැලලක් එකතු කරන්න පුළුවන්. ස්ත්‍රීවාදයේ ව්‍යාප්ත වෙච්ච රැලි තුනක් තියෙනවා. ෆස්ට් වේව්, සෙකන්ඩ් වේව්, තර්ඩ් වේව් කියලා. පළමු රැල්ල, දෙවන රැල්ල, තුන්වන රැල්ල කියලා. රැලි තුනක්. හරිද? ස්ත්‍රීවාදයේ දෙවන රැල්ල ගැන මම මුලින්ම කිව්වදින් දෙවන රැල්ල සෙකන්ඩ් වේව් එක ගැන ස්ත්‍රීවාදයේ මේ ව්‍යාපාරයේ වඩාම රැඩිකල් අවස්ථාව. රැඩිකල් කියන්නේ කෙලින්ම බොහොම විප්ලවකාරී අවස්ථාව. රැඩිකල් අවස්ථාව. පුරුෂයා හා සම අයිතීන් ඉල්ලුවා. සම අයිතීන්. පුරුෂයා හා සම අයිතීන් ඉල්ලපු අවස්ථාව තමයි මේ දෙවන අදියර. දශකයක් හැටියට 1960 දශකය ස්ත්‍රීවාදයේ වඩාම ජනප්‍රිය කාලය. වඩාම ජනප්‍රිය කාලය ලෙස හඳුනා ගන්න පුළුවන්. පුරුෂයා හා සම අයිතීන් ඉල්ලන තමයි ෆයිට් කළේ. කෙලින්ම මූලික තේමාව ස්ත්‍රී විමුක්තිය. ස්ත්‍රී විමුක්තිය. දැන් මේක හොඳට තේරෙන්න ඕන අපේ කෙල්ලන්ට. ඒගොල්ලෝනේ මේ අත්දැකීම හරියටම භුක්ති විඳින්නේ. ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ට තියෙන සීමාවන් ගැන, වාරණයන් ගැන නේද? සීමාවන් ගැන, වාරණයන් ගැන, තහංචි ගැන හොඳම අදහසක් තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රැක්ටිකල් භුක්ති විඳිනවා. එතකොට හැබැයි අද යම් ප්‍රමාණයකට හරි කාන්තාවට අයිතිවාසිකම්, අධ්‍යාපනය ලබන්න, රැකියාවක් කරන්න, ඡන්දෙට එන්න, ඡන්දෙ දාන්න ඒව හම්බෙලා තියෙනවා යම් ප්‍රමාණයක් හරි. ඒව අද අපි ලංකාවේ ඉඳගෙන භුක්ති විඳිනකොට එහි ස්ටාර්ට් එක ආරම්භය ගැන අඩුම වශයෙන් පොඩ්ඩක් හරි අදහසක් තියෙන්න එපා නේද? මෙන්න මේ අධියර විසින් තමයි ලෝකේ, යුරෝපයේ, ඇමරිකාවේ අපට ඒක තනලා දුන්නේ. ලංකාවේ ලෝකේ කාන්තාවන්ට තනලා දුන්නේ මේ අධියර විසින්. 60 70 දශකයේ. පුරුෂයා හා සම අයිතීන් ඕන කියලා කෙලිම ෆයිට් කරා. තීම් එකම වුණේ, තේමාවම වුණේ ස්ත්‍රී විමුක්තිය කියන කාරණාව.
පළමු රැල්ල කියන්නේ ස්ත්‍රීවාදී ආරම්භය. 1920 වගේ කාලේ ඉඳලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. 920 ඉඳලා. මේගොල්ලෝ ඉතින් ඉල්ලුවේ මුල් කාලේ දේශපාලන අයිතිවාසිකම්. ඡන්දය වගේ දේවල් අපටත් දෙන්නකෝ. අපිත් කැමති ඡන්දය දාන්න. වගේ වැඩිපුරම දේශපාලනික අයිතිවාසිකම් තමයි මේගොල්ලෝ ඉල්ලා හිටියේ. ඡන්ද අයිතිය, මැතිවරණ වලට ඉදිරිපත් වීමේ අයිතිය වගේ ලිබරල් අයිතිවාසිකම් තමයි ඉල්ලා සිටියේ. හරිද? තුන්වෙනි අදියරට එද්දී අද වෙනකොට මෙන්න මේ තුන්වන අදියරට එනකොට ස්ත්‍රීන් වාදී ව්‍යාපාරය අලුත් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලිංගිකත්වයේ සම්බන්ධ අයිතිවාසිකම් ප්‍රජනන අයිතිවාසිකම් මෙන්න මේව ඉල්ලා සිටිනවා. දරුවන් බිහි කිරීමේ අයිතිය සම්බන්ධව දරුවන්ගේ අයිතිය සම්බන්ධ කාරණා මෙන්න මේ වගේ දේවල් ඉල්ලා සිටිනවා. මේ ගැනත් අපිට එක ඡේදයක් ගොඩනගන්න පුළුවන් උත්තරේ හොඳටම සාර්ථක කරගන්න. ස්ත්‍රීවාදී මතවාදී නැත්නම් ප්‍රවේශය ව්‍යාප්ත වෙච්ච අවධි තුනක් බෙදා ගන්න පුළුවන්. පළමු අවධිය, දෙවන අවධිය, තුන්වන අවධිය කියලා. මේක බොහොම සාමකාමී අවධියක්. මුල් කාලේ ෆයිට් කරන්න ගියේ නෑ. බැගෑපත් ලෙස ඉල්ලා සිටියා. වැඩිපුරම ඉල්ලුවේ දේශපාලනික අයිතිවාසිකම් වගේ කාරණා. මේකෙන් ගන්නපු ශක්තිය පළවෙනි එකෙන් ගන්නපු ශක්තිය දෙවන එක වෙනකොට හොඳට එකතු කරගෙන කෙලින්ම ස්ත්‍රී විමුක්තිය කියන තීම් එකත් එක්ක ෆයිට් කළා. ඇඳීමේ පැන්දීමේ නිදහස ආර්ථික අයිතිවාසිකම් සමාජීය අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් මේ සියල්ල වෙනුවෙන් ෆයිට් කළා. ඒක තමයි අපි අඳුරගන්නේ ස්ත්‍රී විමුක්තිය ලබා ගන්න කරපු ෆයිට් එකේ. ලෝකෙ මේකත් ඇත්තටම මේක වේව් එකක්. ඒක රළ ප්‍රවාහයක්. මම හැමදාම කියලා කියන්න බෑ නේද ගැලපෙන්නේ. සාමාන්‍ය පාඩමක් පටන් ගන්නකොට පාඩමට අදාළ වටපිටාව කතා කරනවා. ඒ වටපිටාව අනිවාර්යෙන් කතා කරන්න ඕන නිසා. එතකොට ලෝක කාලයක් තිබුණා මේ ස්ත්‍රීවාදී රැල්ල, ස්ත්‍රීවාදී සාකච්ඡාව, ස්ත්‍රීවාදී උනන්දුවක් ලෝකේ කාලයක් තිබුණා. දැන් අද වෙද්දි ලෝකේ එහෙම එකක් පේන්නේ නැහැ. අද වෙද්දි ලෝකේ සාමාන්‍යයෙන් අර ගෝලීයකරණය කියන මාතෘකාව පස්සේ තමයි දුවන්නේ. ඒ රැල්ල තමයි අද ගෝලීයව තියෙන රැල්ල. හරි. මෙන්න මෙතන වෙනකොට තුන්වෙනි අදියරටදී මේගොල්ලෝ ලිංගිකත්වය පිළිබඳ අයිතීන් ඉල්ලුවා. මෙන්න මේ වගේ කාලේ තමයි මේවා හරි හෝ වැරදි වෙනම කතා කරන්න ඕන දේවල්. දරුවන්ගේ අයිතිය. දරුවන් ප්‍රමාණය තීරණය කිරීමේ අයිතිය. ගබ්සාව වගේව නීතිගත කිරීමේ අයිතිය. මේ වගේ කාලෙදී තමයි ලෝකෙ දැන් අද කතා කරන්නේ අන්න මේ වගේ දේවල්. ඒවා හරිද වැරදිද කියන එක වෙනම සාකච්ඡාවක්. දැන් මට මේ උගන්වන්න නැතුව ඉන්න බෑනේ. තියෙන දේවල් මේ විෂයට අදාළ වෙන නිසා අන්න ඒ වගේ තැනක තමයි අද ලෝකෙ තියෙන්නේ. තුන්වන අධීර ස්ත්‍රීවාදීන් පෙනී ඉන්නේ මේ වගේ දේවල් වෙනුවෙන්. අපිට මතකයි පාර්ලිමේන්තු එකේ පහුගිය දවසක කවුද මට මන්ත්‍රීතුමා මතක නැහැ ස්ත්‍රියකට මන්ත්‍රීවරියකට අපහාස සිද්ධ කළා කියලා ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකතු වෙලා ලොකු ගේම් එකක් ඇද්දානේ. ලොකු දැන් මම දන්නේ ඒ වෙලේ කොතනද කියලා තියෙන ඒගොල්ලෝ කෙලින් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා කිව්වා. වැඩ කරනවා කියලා හැබැයි එහෙනම් ඒගොල්ලන්ට ඒක පටන් ගන්න ඕනේ පුතා පාර්ලිමේන්තු එකෙන් නෙවෙයි. ඒක පාර්ලිමේන්තු එකෙන් නෙවෙයි පටන් ගන්න ඕනේ. ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම ස්ටාර්ට් වෙන්නේ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවෙන් නිසා ඒගොල්ලන්ට පෙනුනට පාර්ලිමේන්තු එකෙන් නෙවෙයි. ඊට කලින් වැඩේට බහින්න ඕන. අපි දන්නවා ගොවි සමාජයට ගියාම අදටත් ප්‍රාදේශීය ගොවි සමාජ වලට ගියන් පස්සේ කමත ස්ත්‍රියට තහනම්. කමත තහනම් කියන්නේ ගෙදරට ලබත් උයන්නත් හොඳයි. ඊට පස්සේ අනිත් සියලුම වැඩ කරන්නේ ස්ත්‍රියට හොඳයි. හැබැයි කමතට එන්න බෑ. කමත දන්නවනේ හැම කෙනෙක්ම කමත දන්නවනේ කොළඹ හතේ හිටියක් දන්නවනේ. කමත ස්ත්‍රියට තහනම්. කමත් තහංචි අතර එක තහංචියක් තමයි කමතට ස්ත්‍රීන් ගෙන්න ගන්නේ නැහැ. එතකොට දැන් අපි පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු එහෙනම් කෑ ගහනවා මට හිනහයි ඇත්තටම. ගොඩක් ස්ත්‍රීවාදීන්ට අපි තමයි කිව්වේ යකෝ තොපි දන්නේ ලංකාවේ කෙල්ලොන්ට කමත තහනම් එතනින් පටන් ගන්න. මේ ලොකුවට උඩ අරන් ගිහින් නිකන් ජනප්‍රිය මාතෘකා කතා කරලා පොරවල් වෙන්න හැදුවට පොළොව ගැන අයිඩියා එකක් නැහැ. පොළොවේ කොතනද තියෙන්නේ කියන එක අයිඩියා එකක් නැහැ. කාන්තාවට දින තැන මොකද්ද කියලා. එතකොට ගොඩක් කට්ටියට එහෙම තමයි. ඒ කියන්නේ ඒ නිකම් මාතෘකා කළකට ඒකේ ෆවුන්ඩේෂන් එක ගැන අදහසක් නැහැ. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු කාන්තා විමුක්තිය ගැන කතා කරන්න ගන්න ඕන. ඇයි බත් වෙන ගැහණිට ඇයි බත් වේල දෙන කාන්තාවට කමත දෙන්න බැරි හේතුව ඔප්පු කරන්න විද්‍යාත්මකව නේද?
ඉතින් අන්න ඒ වගේ තැනක තමයි රටක් විදිහට අපි තවම තියෙන්නේ. එහෙම ඉන්න රටක දරුවන් එක්ක තමයි ස්ත්‍රීවාදී කතා කරන්න වෙන්නේ. අද වෙද්දි ස්ත්‍රීවාදී මම කිව්වාගේ අවසානයක් ඔයාලා නියන්න උත්තරේ නිමා කරන්න ඕන හැලින්වීමක් කියලා. දැන් අපි නිකන් හිමින් කතා කරමු මොනවද මෙච්චර වෙලා දැන් මම කිව්වේ. මෙන්න මේ ටික කිව්වේ. ස්ත්‍රීවාදී කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඒකට පොඩි කැලලක් ඔළුවට ගියා නම් ඉතින් මොකක්ද කියලා කිව්වා. ඊට පස්සේ කාලය කිව්වා. විසිවන සියවස කියලා ඒකේ හිස්ටරි එකක් කිව්වා. ඊට පස්සේ මූලිකාංග ටිකක් කිව්වා. ඊට පස්සේ මේකට අදාළව තියෙන ප්‍රධාන මතවාද තුන ගැන කිව්වා. ලිබරල් වාදය, රැඩිකල් වාදය, මාක්ස් වාදය. ඊට පස්සේ මේක නිසා එකතු වෙච්ච නවාංග කිව්වා. නවාංග කිව්වා. ඊට පස්සේ මෙයා අනිත් කට්ටියකින් වෙනස් වන හැටි කිව්වා. ඉතින් දැන් නිමාවුත් කියලා උත්තරේ ලස්සනට ඉවර කරන්න නැති. මේ එකකට ඡේද කඩන්න ඕනද? කඩන්න පුළුවන් නම් මරුමක්. එතකොට මේව ස්ටඩි කරද්දි මාර ලේසි. නේද? කොච්චර නෝට් තිබුණත් වැඩක් නැහැ. නෝට් එක වැඩේ පටල ගන්න එපා. මට මෙච්චර නෝට් තියෙනවා, මේ වගේ නෝට්ස් තියෙනවා. නෝට් වල නෙමෙයි වැඩේ තියෙන්නේ. නෝට් එක කොච්චර විද්‍යාත්මකව හදලාද කියන එක මත තමයි වැඩේ තියෙන්නේ. නෝට් එකක් හදන එක සිම්පල් වැඩ. මේකක්වත් දැන් නෝට් හදලා කට්ටිය හොයාගන්න පියව නෙමෙයිනේ. නේද? එකක්වත් දැන් නෝට් හදන කට්ටිය හොයාගන්න පියව නෙමෙයි. ඉතින් කොහේ හරි දීලා ඩේට් ටිකක් අරගෙන ඇවිල්ලා ඩෝන් ගාලා ඔයගොල්ලෝ දැම්මා. ඔක තමයි නෝට් හදනවා කියලා පාර මොකක් හරි එකක් කවරයක් ගහලා දැන් මෙන්න එහෙම වෙනවා. එහෙම එකක් එහෙමවනේ තියෙන්නේ. දැන් අඩුම ගානේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරපු දැනුමක් කොහෙන් හරි හොයාගන්න නෝට් එකක් විද්‍යාත්මකව ඛණ්ඩනය කළා. විද්‍යාත්මකව බෙදලා. මෙන්න මේ විද්‍යාත්මකව කියන්නේ මෙන්න මේකට බං. පොඩි උණ්ඩ ඡේද හැල්ලක් දෙන්නේ නැතුව මෙහෙම. ඡේද ගුලියක් ගහලා දෙන්නේ නැතුව මෙහෙම. මේකස්ස කිමිදිලා දේවල් හොයන්න ඕන එකවත් නැති කරලා. චූටි උණ්ඩ මෙන්න මෙහෙම අද උංගන පොඩක් පිළිවෙලට කරුණු ටිකක් ගලවලා දෙනවනම් උණ්ඩ අරට වඩා පහසෙන් විෂය එපා වෙන්නේ. ගොඩක් උණ්ඩ පොලිටිකල් දුවම අම්මෝ එපා වෙලා තියෙන්නේ. ප්‍රධාන හේතුව තමයි එයාලගේ අතට හම්බෙන සටහනක තනිකර ගිරාපෝතක ක්‍රමයක් තියෙන්නේ. වනපොත් කරන ක්‍රමයක් තියෙන්නේ. හැබැයි ඊට වඩා වෙනස් වෙලා අපිට කරුණු කාරණා වෙනම ගලවලා අරගෙන බලලා අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඊට පස්සේ අපිට ගුලිය ගහ ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් පොල් තියනවා ඊට පස්සේ දාන මොනවා හරි අපි හිතමු අපි අග්ගල හදන්න කියලා හදන්නේ. ඒ පිටි තියෙනවා මම ටීවී කියන්නේ ඔය කියන්න ඕනේ නැහැ. එහෙම ඒවා දානවා. මොනවා හරි අර පෝෂ මේ පෝෂ තියෙනවනේ. ඊට පස්සේ අවශ්‍ය දේවල් දාලා මේ ඔක්කොම එකට මික්ස් කරලා මහා එකක් හදා ගන්නවා. දැන් ඔයා දන්නවා දාලා තියෙන්නේ මොනවද? කොයිතරම් ප්‍රමාණ වලින් දාලා තියෙනවද? ඔයා දන්නවා. දැන් මේ ගුලිය ගහලා එවුවාම ඔයාගේ අතට ගුලිය දෙනවා මේව දන්නේ නැහැ. දැන් වැඩේ කරගන්න අමාරුයි. මේකත් පට්ට ගොන් උදාහරණයක් ඈ. පට්ටම ගොන් උදාහරණයක්. ඉතින් එහෙනම් ඇයි කිව්වේ දැන් හැබැයි මේකේ සීන් එක තේරෙනව නේද? දැන් මේ මෙන්න මේක තමයි මේ කළා තියෙන්නේ. මෙහෙම තමයි වැඩේ කඩා ගන්න ඕන. අන්තිමට නිමාවක් කියන්න. එතකොට උත්තරේ ප්‍රමාණවත්. හරි. කොහොම තමයි දැන් කොටස් වල තමයි අපි මේ දේවල් පොඩ්ඩක් ස්ටඩි කරන්න ගන්න ඕනේ. එතකොට තමයි වැඩේ පොඩ්ඩක් හරි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් පාඩම් කරනවා කියන වචන ගැන නිකන් පොඩ්ඩක් කතා කරද්දී පාඩම් කරන්න වෙන්නේ කවි වගේ තමයි බං. කවි නම් පාඩම් කරගන්න ඕන. පොලිටිකල් පාඩම් කරන්න බෑ. ආර්ථික විද්‍යාව පාඩම් කරන්න බෑ. පාඩම් කරන්න වෙන්නේ කවුරු හරි ලියපු එකක් එහෙම පාඩම් කරගන්න එක. පාඩම් කිරීම එකක් හැදෑරීම වෙන එකක්. නේද? ඒ දෙකේ තේරුම් ගනින්නේ කොච්චර පාඩම් කරාද? පාඩම් කරනවා කියන එක පාඩම් කරනවා. අපි නිකන් කියන වචනේ මටත් නිතරම ඕක තමයි කියන්නේ. හැබැයි මේක කරන්න පුළුවන් මේ කවුරු හරි ලියපුවක් එහෙමම ගිලින එක. කරන්න ඕනේ හැදෑරීම. ස්ටඩි කරනවා කියලානේ අපි කියන්නේ. හදාරන්න යෝනා. කවියක් කවුරු හරි ලියපුවක් කටපාඩම් කරගන්න එක පාඩම් කරන්න පුළුවන්. නමුත් විද්‍යාත්මක විෂයන් සියල්ල ඔයගොල්ලෝ හදාරන්න ඕන. හිමින් පුටුවක වාඩි වෙලා ඩෙස්ක් එකේ වාඩිලා ඔළුව රෙස්ට් කරගෙන වෙන සද්ද පද්ද එන එකකින් ඈත් වෙලා හිමින් ස්ටෙප් බයි ස්ටෙප් ඒ දේවල් තේරුම් අරන් පාඩම් කරලා නිර්වචන පාඩම් කරන්න ඕනේ. පාඩම් කරලා වර්ෂ ටික පාඩම් කරගෙන ඉන් පස්සේ පාඩම් කරන්න කොටසක් තියෙනවා තමයි. මේ ඔක්කොම එහා කොටින් ඉඳන් මෙහා කොටට කටපාඩම් කරන්න බෑ. අපි අවබෝධයට කොටසක් ගන්න ඕනේ. ඒක තමයි වැඩි. ඒ කියන්නේ මගදී යාළුවෙක් හම්බෙලා වගෙන් ඇහුවොතින් මචං ස්ත්‍රීවාදය කියන්නේ මොකක්ද කියලා. හරි මම ඔබට කරුණු ටිකක් කියන්නම්. මෙන්න මේ වගේ කාලේ මචං පටන් ගන්නෙ. මෙහෙමයි මේකට පදනම හැදෙන්නේ. මෙන්න මේ වගේ මූලිකාංග තමයි කතා කරන්නේ. ඊට පස්සේ මේක අර කලින් තිබුණ ඒවා මචං වෙනස් වෙන්නේ මෙන්න මේ වගේ කාරණා නිසා. ඒක තමයි ඔයාලට පුළුවන් වෙන්න ඕන.
දැන් සමහරවිට අපිට පේනවා දැන් උගන්නගෙන යන ගුරුවරුත් කියන හොගාන ගංගාවක් ඇදුවා වගේ. හොගාලා කියාගෙන යනවා කියන්නේ හරියට ගිරාපෝතක කටපාඩම් සීන් එකක් තියෙනවා. ඉතින් ළමයි තේමම තමයි. ඒක නෙමෙයි වෙන්න ඕන. දැන් බස් එකේදී යාළුවොත් එක්ක චැට් එකක් දාගෙන මම හිස්ටරි කරන් පොඩක් කලියක් දාන්නම්. ආයිපන් ඇස් දෙක පියාගෙන මෙහෙම කියනව නෙමෙයි. මෙහෙම එකක් වුණා අර කෑල්ලේ ඉන්න ඕන මචං උතෙන්. ඒකට තමයි මෙහි තියෙනවා අපස්සට ගන්න පුළුවන් කියලා කියන්නේ. නැත්නම් බස් එක හයියෙන් වලක වැටුදින් ඔළුව ගැස්සලා ඔක්කොම ටික අමතක කරන කටපාඩම් කරපො. එතකොට ආයෙ මුලට ගිහලා ඇස් දෙක පියාගෙන එහෙම කරන්න බෑ. පොලිටිකල් සයන්ස්, ඉකෝන්, ඊට පස්සේ ලොජික් වගේ සබ්ජෙක්ට් එහෙම කරන්න බෑ. ඒක හොඳ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. හොඳට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන, පත්‍යම් වෙන්න ඕන. සිංහල වෙදකමේ කියන එක බෙහෙත් පත්‍යම් වෙන්න ඕන කියලා. කියන්නේ ඇඟේ තියෙන්න ඕන වැඩි. හරි. ওই ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. දැන් අපි හිංසරේ නෝට් එක